අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ බ්‍රහස්පතින්දා සුපුරු ධර්ම දේශනාව සතිපතා පවත්තන මේක 27 වෙනිදා විදිහට සඳහන් වෙන්නේ අපිට වෙසක් උත්සවයත් එක්කම වැටෙන දවසේ සීලම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදාගතා විජ්ජුන්න පභාවන්නා කෝකනදා පජ්ජුන්නස්ස දීතා බුද්ධං ච ධම්මං ච නමස්සමාන ගාතා විමා අත්තවති අභාසීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ විදිහට තමයි මේ චුල්ල පජ්ජුන්න දීතු කියන සූත්‍රයට ආරම්භය ලැබලා දෙන්නේ අපි ගිය සතියේ පජ්ජුන්න දීතු කියන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ ඒකත් මේ අද ගත සූත්‍රයත් සංයුතනිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයේ සඳහන් ගාතාවක්. මේ සාමාන්‍ය කෙටි සූත්‍ර ගාථා වලින් තමයි ප්‍රධාන වශයෙන්ම සංග්‍රහ වෙලා තියෙන්නේ. මේ සජ්ජුන්න කියලා සඳහන් කරන්නේ මේඝ ගර්ජනාවට. සජ්ජුන්න දීතු කියලා කියන්නේ ඒ මේඝ ගර්ජනාවේ පජ්ජන්න කියලා තමයි පජ්ජුන්න කියලා තමයි සඳහන් වෙන්නේ පාලියේ. යාගේ දුවට. ඒ වගේ ස්වභාවික සංසිද්ධි වලට පුත්කලාරෝපණය කිරීම, එහෙම නැත්නම් ඒ රූපක මාර්ගෙන් දේශනා කිරීම, එහෙම නැත්නම් උපම මාර්ගෙන් දේශනා කිරීම එදා පැවතිච්ච සංවේදන ක්‍රම එකක්. ඒ නිසා හැම සංසිද්ධියකටම පුත්කලාරෝපණයක් කරලා තියෙනවා. ඉතින් ඒක අද දක්වාම පවතින ආයව සාමාන්‍යයෙන් රෝම සාහිත්‍ය සහ ඉන්දියානු සාහිත්‍ය කියලා කියනවා. බහුදේවවාදය කියලාත් කියනවා. හැම කෙනාටම එක්ක දේවතාවෙක්, එහෙම නැත්නම් යක්ෂයෙක්, නැත්නම් සුරේක්, අසුරෙක් කියන නමක් දාලා ඒ අනුව තමයි පුද්ගලාරෝපණයෙන් තමයි කතාව යන්නේ. ඉතින් ඒ නිසා ඒ අත්තන්ට සැලකිල්ලක් තියෙනවා. වැස්සට සැලකිල්ලක් තියෙනවා. මේක ගර්ජනාට සැලකිල්ලක් තියෙනවා. ඒ ඔක්කොම අපිට පාලනයෙන් තොරයි. ඒව අනිවාර්යයෙන්ම අපේ මේ අද තියෙන පැවැත්මට අවශ්‍යයි. ඒ නිසා මේ පජ්ජුන්න දීතු දැන් මේ එගිය පාරකට පජ්ජුන්න දීතු සූත්‍රය කියලා නම දාලා තියෙන්නේ. මේකට චුල්ල පජ්ජුන්න දීතු කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් සමහරලාට මේ පජ්ජුන්න නැත්නම් පජ්ජන කියන දේවතාවට දරුවෝ 3-4 දෙනෙක් හිටියක් දන්නෙත් නැහැ. ඒ නැත්නම් දෙවෙනි සූත්‍රයේට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේ චුල්ල පජ්ජුන්න දීතු කියන්නේ පජ්ජුන්න දීතුගේ නංගි කියනවා වගේ. ඒ අදහස තියෙන්නේ. ඉතින් ඉස්සල්ලා එකේ අපි ගියසුමානේ ගත්ත එකේ අදහස ගත්තොත් ඒ කෙනා සඳහන් කරලා තියෙනවා සුතමේව මේ පුරේ ආචි. මම ඉස්සර අහලා තිබුණා බුදු කෙනෙක් ලෝකේ ඉපදුණයි කියලා. මේ කතා කරන්නේ මේක ගර්ජනාවගේ දුව. ධම්මංච බුදුහාමුදුරු ගැන ධර්ම ගැන මම අහූ දෙයක් තිබුණා මට. ඒ කියන්නේ කල්යාණ සත්පුරුෂෙක් වෙලා ඉඳලා තියෙනවා. සුතමේ ඥානයත් තිබිලා තියෙනවා. තන්දානි සක්ඛි ඥානායි මම මේක දැන් සාක්ෂාත් කරලා තියෙන්නේ. ඒ අසු විරුදේ මම චින්තාමේ ඥාන පන්නලා එහෙම නැත්නම් භාවනාමේ ඥාන වලට ඇවිලා මුනිනෝ දේශේතෝ සුගතස්ස මේ සුගත ශාක්‍ය ස්වාමීන් වහන්සේ දේශනා කරලා ධර්ම මම දැන් අත්දකලා මේ කියන්නේ කියලා ගියපාර සූත්‍රය සඳහන් කරනවා. මේ ඒ වගේ ධර්මයක් දැකපු කෙනා මේ දැක ධර්මේ කඩන පිරිසත් ඊට පස්සේ ඒකෙනිදී කවුරු කොහොම කරත් Taman අරසා වෙන හැටිත් අපි මේ ගියපාර සූත්‍රයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරා. දැන් ඒකෙම දිගුවක් විදිහට අපි ගත්තොත් ඒ ඉදාගතා පජ්ජුන්න දීතු ඒ කියන පජ්ජුන්නගේ දීතු කෝකනදා කියලා නමක් දාලා තිනවා. ඒක තවත් විචිත්‍රයි කතන්තරේ විජ්ජු ප්‍රභාස වන්න විදුලි එළියක් වගේ ප්‍රභාවක් සහිතයි. මේ යගේ දුවගේ මේ දේව ආරූඪේ නැත්තම් දේව ප්‍රභාව දේව
තෙද පෙන්ලා දීලා තියෙනවා. බුද්ධංච ධම්මංච නමස්සමාවු. දැන් බුද්ධ ධර්ම දෙකට මේ වඳිනවා. හිස නමනවා කියන එකයි. නමස්සමානෝ ගාථාවීම අත්තවති අභාසා මේ අර්ථවත් ගාථාවල් දේශනා කරා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අකුණු කියන එකන අකුණ ගෙදුව අපි අඳුරන කෙනෙක් ඔය පේන විදියට. කද්ද කරන්න විදියක් නැහැ. මොකද බුදුහාමුදුරු ධර්මයේ දන්න කෙනෙක්. හොඳ ප්‍රභාවත් කෙනෙක්. ඉතින් ඒක වෙන්න ඇති අකුණක් ගන්නට බය වෙනකොට අපි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා කියනවා. ඉතින් දුවනකොට බය වෙච්චාම ඉතිබත කියලා හරි කියන පොඩි කාලේ ඔය ඉතිපිසෝ භගවාරහං කියා ගන්න තේරෙන්නේ නැහැ. දුවන්නේ ගෙට ඉතිබත කියාගෙන තමයි. ඉතින් කොහොම හරි මේ නෑකම තමයි මේ පෙන්වන්නේ. මේ ඒ පජ්ජුන දීතු ඉස්සර නම් ඇසූ විරුදයක් දැන් තමන්ම සාක්ෂාත් කරන ලද දෙයක්. එහෙම නැත්නම් මේ නිකන් වචන අර්ථය ගත්තොත් ආර්ය බහත් තත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් සුතවත් අරිය ශාවකෙක්ව ඉඳලා සේක තත්ත්වයටපත් වෙලා ඉන්නා වගේ කියන්න පුළුවන්. ඒ සක්ඛි ඥානාමි. ඒ කියන්නේ තමාම අවබෝධ කිරුවයි කියලා කියන්නේ. සංජානාති කියන පදේ වගේ තමයි සක්ඛි ඥානාමි මම සුඛී වශයෙන් අස්පනා පිට සමස්තෙම අවබෝධ කරලා තියෙනවා කියන්නේ. ඉතින් එතකොට ඒ කෙනෙක් අර අකුණු විදුලි කොට ලෝකෙ වටේ යනකොට මේ ලෝකේ අපේනවනේ. මේ ධර්මයේ කියන එකක් තියෙනවා. බුදුන් කියලා ලෝකේ පහළ වෙච්ච සංසිද්ධියක් තියෙනවා. ශාසනයක් කියලා එකක් තියෙනවා. ඒක දැන වැඩ කරන දැන මෝඩකම් කරනවා කියන පුළුවන්. සුතවත් ඇත්තෝ. එහෙම නැත්නම් අන්ධ පෘථග්ජනයෝ. මොනවාක්වත් දන්නේ නැති ඇත්තෝ ඒ දිහා බලනකොට මෙයාට සිද්ධ වෙන සිද්ධිය තමයි මේ කියන්නේ. Taman ඒ අසු විරු ධර්මයක් සාක්ෂාත් කර ගන්නවා, ප්‍රත්‍යක්ෂණය කර ගන්නවා, ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. කෙරුවට පස්සේ ලෝකයා දිහා බලනවා. ඒ කියන්නේ මං ඉස්සර හිටපු දිහා බලනවා. Taman අවබෝධ කරගන්න ඉස්සර හිටපු ලෝකේ තමයි දැන් ලෝකේ තියෙන්නේ. එතකොට පේන බැල්ම, පේන පෙනීම, දකින්න දැක්මට බුදුචාන් වහන්සේට සඳහන් කරන්නේ චක්කුමා කියලා. පසස් සහිත බුදුචාන් වහන්සේ මේ මසස් තියෙනවා, දිබ්බ චක්කු තියෙනවා, ධම්ම චක්කු තියෙනවා, සමන්ත චක්කු, සබ්බඤ්ඤුත වගේ ලෝකයේ මේ විනිවිද දකින්න. ඒ මසස් හැප්පෙලා ඉන්ද්‍රිය ධර්ම වලට බැඳින දේවල් වලින් නතර වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල නතර වෙනවා. ඒකෙන් තමයි සංසාරය හැදෙන්නේ. ඒ පසස්සත්තා වූ නැති කෙනෙම නැත්නම් ඒ විශේෂ ඥාන අපි කිව්වොත් ලාමක වශයෙන් කිව්වොත් විපස්සනා ඥාන කියන එක ඒක විනිවිද දකින්න. විනිවිද දැක්කට පස්සේ ඒ එකක් පේන නිසා කොච්චරක් වැහෙනවද කියලා තේරෙනවා. රූපයක් දකින්නකොට තව කොච්චරක් දේවල් අපිට මුහා වෙනවද? අපි ආසාවෙන් සද්දයක් අහනකොට තව කොච්චරක් දේවල් ඒක ڇප්ප කරගෙන විනාශ කරගෙන මතුවෙන්නේ. ගඳක් රසක් පහසක්. ඒ නිසා මේ පේන රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප එවනත අපිට මේ වැටෙන ධර්ම විශාල සත්‍යක් මොහා කරන එක තමයි කරන්නේ. ඒ කරලා ඒ දෙයට බඳිනවා හිත. తත්‍ර తත්‍රාබිනන්දනි. ඉතින් ඒක තමයි මේ වවාගෙන වඩාගෙන කන්නේ අන්ධ පෘතජ්ජනය. ඉතින් එහෙම අන්ධ පෘතජ්ජනෙක් එහෙම මේ ඉඳලා එහෙම මැරලා යනවා නම් සීලොම දෙනා මේ ධර්මයක් ලෝකෙට හෙළි වෙන්නේ නැහැ. සමහර අන්ධ පෘතජ්ජනියෝ මේ සංසිද්ධිය අහනවා. අහලා සුතවත් ආර්ය ශාවකයන් බවට පත් වෙනවා. කල්යාණ සත්පුරුෂයන් බවට පත් වෙනවා. ඊට පස්සේ යාට හිතෙනවා මේ බුදුහාමුදුරන් මේ පසස් දිනු කර ගන්න පුළුවන් නම් මටත් දීලා තියෙනවා නම් මේ විපස්සනා කියලා මේ විශේෂ දැක්ම, විනිවිද දැක්ම, මේ විසම දැක්ම මට බැරිද මේ ඇහැට පේන රූපේ දකිද්දි ඒක විනිවිදලා ඒ වෙලාවේ වෙන සද්ද අහන්න. ඇහි රූප පෙන්නද්දී එයා විනිවිද දක්වලා වෙන්නද්දි මේ වෙලාවේ ඇහෙන සද්ද වලට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ගන්ධට, රසට, පහසට, හිතවිලි වලට ඒ ඔක්කොම අහෝසි වෙනවා. ඒ ඔක්කොම තුච්ච වෙලා, ශුන්‍ය වෙලා, රුද්ධ වෙලා, පරතෝ වෙලා අනාත්ම තත්ත්වයටපත් වෙනවා. ඒ මොකද අර බලන රූපේ ඒ තරම්ම කෙල වැగిරෙන තරම්, කටත් ඇරෙන තරම්, ඇස් අන්ධ කරන තරම්. ඉතින් එන්නේ ඒ වෙලාවේ දකින්න රූපයට తත්‍ර తත්‍රාබිනන්දනී කියන අපි තණ්හාව කියන නමක් දාගමුකෝ.
මේ තණ්හාවක් තියෙනවා, රූපෙත් තියෙනවා, ඇහත් තියෙනවා, බොම ආසාවෙන් බලනවා. ඒ බලන ගමන් මේකෙන් විශාල ප්‍රදේශයක් වහයලා ගන්නවා. අනිකුත් රූප වහයලා ගන්නවා, සමස්ත සද්ද වහයලා ගන්නවා, ගන්ධ රස පහස ධර්ම වහයලා ගන්නවා. ඉතින් අර දකින්න රූපේ අභිරමණය කරනවා කියලා කියන්නේ ඒක මොන තරම් මේ මෝඩකමක්ද. ඉතින් ඒ තරම්ම මායя දක්ෂයි. ඒ නිසා කෙනෙකුට ගැලවුමක් නැහැ. හැබැයි මේ පජ්ජුන්න දීතු කියලා කියන ගැලවුමක් නැත්තේම නැහැ. ඕක මේ බණෙන් අහගන්න අපිට යමක් දකින්නයි කියලා කියන්නේ සමස්තයෙන් අපි අන්ධ වෙනවයි කියන එක. අපි යමක් අහනවයි කියලා කියන්නේ ඒ මතුවෙන ශබ්ද රූපය අනික් සියල්ලම චප්ප කරලා දානවා. එයා කැමැතිත් නැහැ වෙන දෙයක් මතුවෙනවට. එයා එන්නෙම ඒ අවස්ථාව අරගෙන ඒ වෙලාවට ඇහැට පේන රූප, ඇහෙන ශබ්දයට අනිකුත් ශබ්ද, ගන්ධ රස පහස කිසිම දෙයකට ඉඩ දෙන්න දෙන්නේ. මේක තන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ වගේ 6 දිනක් පුටු මාරු කරනවා. රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ශ කියලා. ඒ පැත්තෙන් ඒන වෙලාවේදී අපි ඇහ කන දිව නාසය කය මන කියලා පංචවෝකාර භාවේ එක එකනාට සුදු රෙද්දක් දාලා ආසන පනවනවා. ඉතින් මේ 6 දිනාට අපි දැන් මේ කියන කතාවේ අධිරාජ්‍ය තනතුරක් එහෙම නැත්නම් හොරමුලක නායකයෙක්ගේ තනතුරක් ලැබුණට බුදුජාණන් වහන්සේ සඳහන් කළ තියෙන වල්සත්තු 6 දෙනෙක් කියලා. නයා කිඹුලා බල්ලා හිවලා පක්ෂයා සහ බඳුරා. මේ 6 දෙනා තමයි මේ පාලනය කරන්නේ. නයාට හම්බුනොත් රූප බලන් හතක් හම්බුනොත් ඒක සියලුම අනික් සත්තු ඇදගෙන හුඹහකට යන්න හදනවා මිසක්කා ඌට තේරෙන්නේ අනික් සත්තුන්ගේ ශේෂ්ත්‍රය එහෙම නැත්නම් ගෝචරය වෙන එකක් කියලා. ඒක අදාළ නැහැ. ඒ තරම් බලවත් අනික් සියල්ලම ඇදගෙන එයා හුඹහට රිංගනවා. ඊට පස්සේ කිඹුලා කන එයාට අවස්ථාවක් හම්බුනොත් අනික් සත්තුන්ට වතුර ඉන්න බැරි බව දන්නේ. අර සේරම ඇදගෙන එයා වතුරට දුවනවා. ඉතින් අනික් කට්ටියට කට උත්තර නැහැ. ඉතින් මේ වගේ මේ 6 දෙනාගේ මේ සෙල්ලමේ කිසිම කෙනෙකුට කොඳුයට බෙලක් නැහැ. කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. ඉතින් එහෙව් ලෝකේ තමයි මේ විශාල දේශපාලන ඉතිහාසයේ ප්‍රජාචාරයේ භූගෝලයේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව මුගේ අම්මගේ විද්‍යාව ඔය. මේ සියල්ල අන්ධ කරන දේවල් වලට නන්දාගෙන එව්වට ෆැකල්ටිස් හදාගෙන හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් හදාන ප්‍රොෆෙසර්ස්ලා හදාගෙන අනේ මුන් කන කෑමක් කනකොට කාපියව කිරලා මං කියන්නේ මේ බුදුන් උපන් ලෝකේ මේ ධර්මයක් තියෙන ලෝකේ මේ ගර්ජනාවගේ දුවත් අවබෝධ කරන ලෝකේ මේ යක්තිය කතා කරන්නේ කොහොමද සුප්‍රබුද්ධ වෙලාන්නේ කොහොම හරි 10 පන්තියෙන් පස්සේ මට මතක නැහැ ඉතින් 10 පන්ති වෙනකොට මම ඉඳත්තේ 1967 ඒ වගේ වයසක වෙන ඊට පස්සේ 77 වෙනකන් මේවා සේරම පච කියලා ඌ අවශ්‍ය නැහැ ඉගෙන ගන්න ඕනේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව කෘෂිකර්ම විද්‍යාව කියලා අර සේරම කලා විෂයන් වගේ දාලා පාගලා අපි විද්‍යාඥයෝ අපි විද්‍යාංශය ඉගෙන ගන්න කට්ටිය කියලා සියලු සංස්කාරෝ නැසෙන සුළු නෙවෙයි සියලු සයන්ස්කාරෝ නැසෙන සුළු කියන වත්තකටපත් වුණා අපි. ඒකල අනික් කටේ දිහා පහත් කළ සලකුවා. ඉතින් මේක කුමන්ත්‍රණයක් කියලා කියනකොට හුඟ දෙනෙක් කැමති නැහැ. මේ කොහෙදෝ නැති විද්‍යාවක් ගැන අපේ ඔළුවට දාලා බුදුජානන් වහන්සේටත් විද්‍යාවක් තියෙනවා. එතකොට අපේ අපවත්තිච්ච කේමනන්ද සෝංශය අහනවා. එතකොට ඉස්කෝලේ වල ගිහිල්ලා ඉගෙන ගන්න විද්‍යාවයි බුදුදන්සේ විද්‍යාං උදපාදි කියලා විද්‍යා උදපාදි කියලා කියන විද්‍යාවයි දෙකම එකද? ඇයි මේ පොඩි ළමයින්ගේ ඔළුව තෝන්තු කරන්නේ? ඉස්සර මේ කුණු අරපෙට නවීන විද්‍යාව කිව්වා. දැන් මේ නවීන කියන කෑල්ල දාලා කෙලින්ම විද්‍යාව කියනවා. විශේෂණ පදේ අයින්. එතකොට බුදුජානකගේ පසස්සති බුදුජානනාන්තයේ දක්වපු මේ විද්‍යාවත් මේගොල්ලන්ගේ විද්‍යාවත් මේ දෙක පටලවා ගන්න තරමට මේ දෙක එකිනෙකාට උදව් කරගන්න බැරි නෑ. ඒක ඉතින්කාට ප්‍රත්‍යুৎපන්න වෙනව නෙවෙයි. ඒ කියන්නේ විද්‍යාව කියන්නේ මේ ලෝකේ හටගත්ත පිස්සුවක් නේ. ඒකට තැනක් තියෙනවා. මේ පිස්සුව තියෙද්දි මේ බුදුජානකයක යට ගහලා මේ විද්‍යාව ඉදින් තියාගෙන විද්‍යා විවර්ධන සංගමයේ මම හිතන්නේ 1960 ගණන් වල 70 ගණන් වල විතර කොහින්දෝ ඉස්කෝලේ යන කාලේ මට හම්බුණා වාර්ෂික වාර්තාවක්. මට මතක නෑ ඒක වසර වැදගත් ඇති. ඒකෙදි මේ මූලික දේශනාව කෙරුවේ රටේ නායකයා විදිහට ජයජාවදන මහත්තයා. එක්කෝ ඒ
රාජ්‍ය නායකයා එහෙම නැත්නම් විද්‍යා විවර්ධන සංගමේ සභාපති කියනවා මේ විද්‍යාව කියන්නේ කොච්චර තුච්ච පාහර නොකෑමදා වෛශ්‍යවද්ද කියනනම් අද විද්‍යාවෙන් හොයාගත්ත දේ තව මාස 6කින් බොරුයි කියලා ඔප්පු කරනවා. අද මේ නොබෙල් ප්‍රයිස් දෙන එතන අලුත්ම සොයා ගැනීම කියලා ඉදිරිපත් කරන දේ එයා කට්ටිය විසින්ම තව මාස 6ක් යනකොට බොරු කරලා ඔප්පු කරපුවාම අර බොරු කරලා ඔප්පු කරපෙන්නට අඩිට වැඩි ලොකු තෑග්ගක් දෙනවා. හැම ප්‍රොෆෙසර් කෙනෙක්ම එයාගේ ගෝලයෙක්ගෙන් පාපහරකට ලක් වෙලා පුටුවෙන් තල්ලු වෙලා යනවා. ප්‍රොෆෙසර් පුටුවේ ඉන්න ඕනේ නම් ගෝලයාට වැඩි උඩින් ගෝලයා චප්ප කරගෙන ඉන්න ඕනේ. කොතනක හරි ගෝලයා අලුත් දෙයක් හොයාගත්තොත් එදාට ප්‍රොෆෙසර් පයින් ගැව්වා. ඉතින් මේක හොඳයි ඉතින් අනිතේ. මේ පෙරලෙන දේ. ඒ නිසා අවුරුදු 10ක් විද්‍යාව කිය බුද්ධහඬ පයින් ගා හිටු මටත් 77 මේක හම්බුනාට පස්සේ ඉච්චරම කරදරයක් උනේ නැහැ. අවුරුදු 10ක් විතර ගියා මේක පිටපොට බේර ගන්න. ගිහිල්ලා කාලා තියෙන්නේ මඩ ගොඩක් කියලා. හැබැයි රාත්තල් ගාන දැනගෙන හිටියා හොඳටම. මොකද ෆස්ට් ක්ලාස් හම්බුනෙත් නැහැ මට, සෙකන්ඩ් අපර් හම්බුනෙත් නැහැ, සෙකන්ඩ් ලෝවර් එක හම්බුනේ නැහැ, තර්ඩ් ක්ලාස් ඩිග්‍රී එකක් හම්බුනේ. ඒ නිසා ඒක එච්චරම අතහරිනවයි කියන එක මට එච්චර අමාරු නෑ. මම රාත්තල් ගාන දැනගෙන හිටියා. මයිත් එක හිටපු හුඟ දෙනකොට බොහොම හොඳ සමර්ථ ලැබිලා. හැබැයි ඒගොල්ලන්ට උනත් මාව අමතක කරගන්න බැරි වුණා. ඒ තරම කඩප්පුලි මං. ඒ තරම තෙල්ලක්කාරයි මං. ඒ නිසා විභාගේ පාස් තුන් නැති වුණාට බඩු ෂුවර්. මේ පජ්ජුන්න දීතු වගේ ඇවිල්ලා කියන්න පුළුවන් මං ඉස්සර අහලා තිබුණා බුදුහාමුදුර කෙනෙක් කවුද කියලා ඉන්නවයි කියලා ධර්මයේ කියලා තියෙන දෙයක් තියෙනවයි කියලා මං අද කතා කරන්නේ ඒක මේ සක්ඛි ජානාමි. මගේ ප්‍රත්‍යක්ෂයෙන් මේ ආස්වාසිය මං දන්නවා දැන්. මගේ ප්‍රත්‍යක්ෂයෙන් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණයෙන් මට කියන්න පුළුවන් වම් කකුල පොළවේ වදිනවද කියලා. ඉතින් එහෙම වෙනකොට අර විද්‍යාවෙන් අපි මුවා කරපු හැටි හරියට රූපයක් බලනකොට ඒ රූපය අනිකුත් සියලු රූපයන් මුවා කරන හැටි ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුවා කරන හැටි දකින්න නම් බෑ. ඒක හොඳට මතක තියාගන්න. නමුත් මුවා වෙන බව දැනගන්න පුළුවන්. ඒකට තමයි චින්තාමය ඥාන කියලා කියන්නේ. ඒක තමයි අන්වේ ඥාන කියලා කියන්නේ. ඒක තමයි ණය විපස්සනා කියන්නේ. හැබැයි ඒක සඳහා පොඩි මූලික අවශ්‍යතාවයන් තියෙනවා. අර බලන රූපේ 100%ක් දකින්න ඕනේ. බලන රූපේ විතක්ක ਵਿਚාර වලට ලක් කරා ඒක සතහන මෙහෙමයි ආකාර මෙහෙමයි ස්වභාව ලක්ෂණ මෙහෙමයි කියලා බලන රූපේ ඊටාම උත්සන්නව ඊටාම ආසන්නව බලනකොට අපි තන්නේ රූපේ බලනවායි කියලා නෑ. ඒක බැලිල්ල සම්පූර්ණ වෙනවත් එක්කම රූපේ විනිවිදලා මේකෙන් මුහා කරපු දේ ඒකෙන් ආවරණය කරපු දේ පේන්න පටන් ගන්නවා. ඒක හරියට මේ හෙලෝග්‍රැෆික් රූපයක් වගේ හෙලෝග්‍රැෆික් රූපේ අතරින් අත දාන්න පුළුවන්. ඒ රූපේ ත්‍රිමාණයි කතා කරන ඔක්කොම තියෙනවා. නමුත් ඒක තියෙන්නේ තිරයකට වැටිලාද නැත්නම් මහා නිකන් සාමාන්‍ය මේ අවකාශයේ තියෙන කියලා දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ විනිවිද දකින්න හැට විද්‍යාව කියලා කියනවා නම් මේ රූපය අල්ලා බදාගෙන භව රාගය සදනා භව රෝගය සදනා රූපෙට මත්වි ඇයිද ප්‍රේමකලේ කෝ සපතාමේ සංතාරේ දුක කෙලවර වේ සංසාරේ. ඉතින් ඒ රූපේ බදාගෙන මේ අදන්නට නැටීමයි මේ රූප ප්‍රමාණය දිහා බලනකොට මේ අම්මන වාහෙලා දිලිසෙන සියල්ල රත්තරන් කියාගෙන යන්නේ මේ. ඉතින් ඒක නිසා මේ පජ්ජුන්න දීතුගේ මේ දැන් අපි කතා කරන චුල්ල පජ්ජුන්න දීතු සූත්‍රේ ඒක ආනන්ද ස්වාමීන්ට වැටහිලා තියෙනවා. මේක අපි සජ්ජායනා කරන්න ඕනේ, ත්‍රිපිටකයට දාන්න ඕනේ, සංගායනාවට ඇතුල් කරන්න ඕනේ, සංයුත්තනිකායට දාන්න ඕනේ කියලා. ඉතින් එහෙම මේ විප්ලවීය දැක්ම මේකට විනිවිද දැක්ම කියලා කියනවා. සඳහා තියෙන දේ මේ චුල්ල පජ්ජුන දීතිකාවත් ඕක තමයි කියන්නේ. කෙටියෙන් කියන්න පුළුවන් කියනවා. දහසක් නයින් කියන්න පුළුවන් කියනවා. ඒ නිසා මේ විද්‍යාව මිනිස්සු නොමග යවන හැටිත් බුදුරජාණන් වහන්සේ සුමග යවන හැටිත් විස්තර කරන්න කියන්නේ දෙගොල්ලම පාවිච්චි කරන එකම උපකරණ. විද්‍යාව බාහිරේ බලනවා, විපස්සනාව ඇතුලේ බලනවා. කොයි වෙලාවක හෝ භාවනා කිරීම සඳහා අභ්‍යන්තර අරමුණක් Tamange ඉරියව්ව එහෙම නැත්නම් Tamange මූල කර්මස්ථානේ ගන්න හැම වෙලාවෙම නිවෙන්නේ ඉන්නේ. කොයි වෙලාවෙ හරි ඒක නැතුව අතීත අනාගතේ බාහිර අරමුණක් ඊ타ත්ම සද්ධායෙන් ඊ타ත්ම වීර්යයෙන්
ඊටාත්ම සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හිටිය කක්ක තමයි. ඒ කියන්නේ මේ සතිය අවශ්‍ය නම් බාහිර වස්තුවකට දාන්න පුළුවන්. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ ති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා අමුතු වාටියක් දානවා. අමුතු මේ ඔපයක් නංගනවා. ඒක නිසා මේ අපි දෙමාපියෝ දරුවන් කරන්න හදන්නේ පුළුවන් තරම් බාහිර යොමු කරනවා. අර කියන විශේෂීෂ්ඨ හරහා බාහිර යොමු කරනවා. ළමයාට ළමා ජීවිතේ නැහැ. දෙමාපියන් දෙමාපිය ජීවිතෙත් නැහැ. මනුස්සයන්ට මනුස්සකම නැහැ. අර කවුද හදපු න්‍යාය පත්‍රයකට අමුඩ ගහගෙන උදේ පාන්දර ඉඳලා රෑ වෙනකන් තටවනවා. එතකොට වෙන්නේ අර ඇතුළත බලන තියෙන සාමාන්‍ය බුද්ධිය පාවා දෙනවා. එහෙම නැත්නම් තමන්ගේ වලිග උඩ ඉඳගෙන කින්දිරි ගානෝ බලන්නකෝ රිද්දෙනවා කියලා. ඉතින් වලිග පොඩ්ඩක් ගසා දාලා පස්සෙන්ම ආඩියන්කෝ නෑ කැමති නෑ. වලිග උඩ තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා පජුන දීතුව කියනවා එයාට මේ සක්ඛි සුඛී වශයෙන් අවබෝධ වීමත් පඤ්ඤාවත් ඊට පස්සේ මේ ධර්මයේ තියෙන ධර්මතාවයත් ඒක මේ තව කෙනෙක් එක්ක කතා කරනකොට අපි කියන sannivedana කරනකොට එතන ඇති වෙන ප්‍රශ්නයක්. මේ සංඥා විපල්ලාසි ගැන මේ කතා කරන්නේ. ධර්මයේ දන්නෝ ධර්මයේ මේම ලකුණු වගේක් තියෙනවා. ඊට පස්සේ මේ ධර්මයේ නොදන්න අහන්න කැමතිත් නැති කෙනෙකුට සාකච්ඡා කරනකොට එයා කියනවා මට වැටහිච්ච දේ බහුනාපිකෝණං විභජෙය්‍ය මේ ගොඩක් ධර්මයේ කියන්නේ හැම දෙයකම අදාළ දෙයක්. නමුත් පරියායේන තාදිසෝ ධම්මා මට පුළුවන් පරියායෙන් එක පැත්තකින් මට වැටහෙන පැත්ත කියලා දෙන්න. ඒක නෙවෙයි ධර්මයේ කියන්නේ ධර්මයේ වැටහෙන එක පැත්තක් තමයි මම මේ කියන්නේ. පරියායෙන්. ඉතින් ඒක තමයි ඔය 15000ක් විතර වෙන සූත්‍ර කියන්නේ. ඒකේ ධර්මේ නෑ. ඒ ධර්මයේ පෙළෙන එක පැතිකඩ තියෙනවා. ඒ පැතිකඩක් ඔක්කොම ධර්ම නියෝජනය කරනවා. ඉතින් ආ කියලම කියනවා ඒක බහුනාපිකෝණං විභජෙය්‍යං පරියායන තාදිසෝ ධම්මා සංකිට්ත මත්තං ලපයිස්සාම මම කෙටියෙන් කියන්නම්. මම මේ මුළු ධර්ම නියෝජනය කරනව නෙවෙයි. ඒකේ තියෙන ලක්ෂණ ඒකේ තියෙන ස්වභාවය මට වැටහෙන හැටියට සංකිට්තේන ලපයිස්සාමි ලපයති කියලා කියන්නේ භාෂා කරනවා කියන ආලපන ලපයිත එහෙම නැත්නම් ආමන්ත්‍රණ වලට ලපයිස්සාම කියලා කියනවා. ඉතින් ඒක දැන් ආලපන විභක්තිය තියෙන්නේ මම උපහන්තේ ඔයත් ආමන්ත්‍රණය කළා මම මේ විශාල වශයෙන් විවිධ දහසක් නයින් තේරුම් කරන්න පුළුවන් ධර්මය සංකිට්තේන ලපයිස්සාමි භාෂිස්සාමි කියන වචනයම තමයි ගොඩක් වෙලාවට ඉතින් භාෂණය කරනකොටදී ලපණය කරනවා කියනකොට කෙනෙක් අරබයා කෙනෙකුට එල්ල වෙලා කන්ද කුඩ නැගලා හූ කියන වගේ නෙවෙයි ලපයිස්සාම කියලා කිව්වහම ඒකේ මේ අසන්නා කියන්න අතර මනුෂ්‍ය සම්බන්ධයක් තියෙන වගේ පේන්න තියෙනවා. යාවතා මේ මනසා පරියත්නං මගේ මනසෙන් අල්ලාගත්ත යම්තාක් ධර්මයේ වෙනවනම් ඒක අන්තිම විශාලයි. ඒකෙන් මම කොටහක් සංක්ෂේප වශයෙන් මම මේ ඔබ ඔයත්තන්ට කියන්නයි යන්නේ. ඉතින් ඒකේ තේරෙනවා මේ සූත්‍ර පිටකය කියලා කියන්නේ ධර්මයේ නෙවෙයි. ඒකේ නියෝජනයක්. ඒකේ රූපකයක්. ඒකේ නිදර්ශනයක්. ඉතින් ඒක නිසා ධර්මය අවබෝධ කරගන්න ඒ කෙනා දැකපු ඒ දෘෂ්ටි කෝණෙත් හොඳයි. නමුත් එච්චර විතරක් නෙමෙයි ගොඩක් දෘෂ්ටි කෝණ තියෙනවා. හැබැයි Taman අවබෝධ කරනකොට Taman අවබෝධ කරන්නේ අනිවාර්යයෙන්ම අලුතෙන්ම ඇති කරගත්ත දෘෂ්ටි කෝණකින්. ඒක අර ධර්ම ගෞරවයේ තියෙන ඇත්ත හිතුණා එහෙම වෙන්න බෑ. කායෙන් හරි අහපු විදිහට අවබෝධ කරගන්න ඕනේ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා නෑ මම ඕගොල්ලන්ට මොනවක්වත් කරන්නේ නෑ මම පාර කියනවා විතරයි ඕගොල්ලෝ යනකොට ඕගොල්ලෝ පය හැප්පෙන තාලෙන් ඕගොල්ලෝ තේරුම් අරගනි මෙන්න මේක තමයි ධර්මය කියන්නේ කියලා. ඒකට අර කියන දේ උපමා කරන දේ දක්කන ඒකට ඒකට කියනවා සූචකය පූජනීය තමයි. හැබැයි ඒකේ ධර්මේ නෑ. ඒ නිසා මේ දීතුව මේ දුව මේ නංගි කතා කරලා කියනවා මම ඔයගොල්ලන්ට කියනම් මට වැටහෙන කෙටියෙන් කියලා. ඉතින් ඒක අපිට සමහර වෙලාවට මේ ගොඩාක් වැඩ බහුල තියෙන වෙලාවේ ධර්මයේ දකින්න තව පැත්තක් විදිහට
අලුතෙන් බලන පැත්තක් විදිහට සමහරලාට කුතුහලයේ දනවන සුළුයි. ඒකයි මේ ධර්ම ධර්ම කතිකත්වය කියලා කියන්නේ. ඒක බුදුරජාන් වහන්සේ ළඟ තිබුණා මේ දේශනා විලාස. ඒ දේශනා විලාස ගොඩක් ඔය නෙට්ටිප්ප කරන වගේ පොත්වල සඳහන් කරලා තියෙනවා කොහොමද බුදුරජාන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න ගියාම මාතෘකාව තෝරන්නේ එක්ක ප්‍රශ්නයක් අහලා එහෙනම් තමන් වහන්සේට මෙහිදිලා නැත්නම් ලස්සන සිද්ධියක් වෙනවා ඒ සිද්ධියේදී ඒක වේදිකාවක් කරන්නේ ධර්ම දේශනා කරන්න හැටි ඔය විදිහට එක එක ප්‍රස්තුත තියෙනවා නිදාන තියෙනවා දේශනා විලාස තියෙනවා ඒක තමයි ධර්ම ස්වාමී කියලා කියන්නේ ඕන විදිහට කියන්න පුළුවන් ඒ වගේම එවැනි විශාල ධර්මයක් මට කියන්න බෑ මට තේරෙන්නේ මම පැවිද්දට අලුත් කියලා තමයි අස්සජි ස්වාමීන් වහන්සේ ඒ කෝලිත පරිබ්‍රාජකයට කියන්නේ. ඒක කෝලිත පරිබ්‍රාජක කියනවා ඔබ වහන්සේට තේරෙන ටික ඔබ වහන්සේ උත්සාහ කරන මම දහසක් නැයින් තේරුම් ගන්නම් කියනවා. ඔබ වහන්සේට බෑ කියලා නිකන් ඉන්න එපා. ඒ කියන්නේ මේ දෙගොල්ල තුන්ගොල්ලම බාර ගන්නවා මේ කියන වචනේ ධර්මේ නෑ. ඒ දක්වන රූපකයෙන් දක්වන නිර්ණායකයෙන් දක්වන සූචකයෙන් Taman තේරුම් ගන්න. ඉතින් මේකෙන් කියවෙනවා ධර්මයක් තේරුම් ගන්න එයා ඒකට භව්‍ය භව සම්පත්‍ය ඇති කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් කතිකයන්ගේ සූරකමින්ම තේරුම් ගන්න බෑ. හැබැයි කතිකයා පටලවා ගත්ත කෙනෙක් නම් බුදුහාමුදුරුවෝ නියෝජනය වෙන්නේ නැහැ. ධර්ම නියෝජනය වෙන්නේ නැහැ. ඒකට සක්ඛි ඥානාම වෙන්නේ නැහැ. එයා කොහෙන්දෝ අරගෙන කියනවා. ඉතින් අද YouTube එකේ එහෙම නැත්නම් අද තියෙන සමාජ ජාලවල අද කියන කතාවල් බුදුහාමුදුරන්ට එහා ගිහිලා කියන්නේ. පුදුමාකාර කීමමගයක් කියනවා. හැබැයි වාක්‍ය දෙක කියනකොට තේරෙනවා ඉස්සල එක පස්සට ගැලපෙන්නේ නැහැ කියලා. වාක්‍යයක මුල එක අගට ගැලපෙන්නේ නැහැ. මේ ව්‍යාකරණ නෙමෙයි. නමුත් ඒක අර අන්ධ පෘථජනයට තේරෙන. ඒගොල්ලෝ හිතන මෙච්චර ගැඹුරු වචන ටිකක් මෙච්චර ලස්සනට ගලපලා කාව්‍යමය ස්වභාවයෙන් මෙයා මේ මිස්තර කිව්වේ නැහැ. දැන් මේ කියනවානේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ පුදුලා රහත් වෙලා ඇති. අනිවාර්යයෙන් මේ පුද්ගලයා ඒ අවබෝධ කරලා ඇති කියලා පුදුම පටලවිල්ලක් තියෙනවා. ඉතින් බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන එහෙම කතිකයෝ කතා කරනකොට ගල් පිළිමයක් වුණත් බණ අහගෙන ඉඳලා ඔළුව වන්නවලු. එහෙනම් කියලා. ඒ තරමටම මිෂනරි සර්විස් එක. ඒ තරමටම මේ අම්මන මහ ජනයා නැත්තම් ජහමනයා කන කෑම. අවුරුදු 40ක විතර මම ওই ජනමාධ්‍යයේ තියෙන ওই එක එක සායම්බරු දිහා බලාගෙන හිටියා. ඒ දිගටම සතියත් වඩනවා. ඒ දිගටම සතිය වඩන පිළිසෙ වර්ධනයකුත් මම දකිනවා. ඒක මම හිතනවා මගේ ඇස් දෙක පින් කරලා තියෙන ලකුණ. ඒ තියෙද්දි මේ ජනමාධ්‍යයට විලිලැජ්ජ නැතිකම. ඒ තියෙද්දි මේ එක එක දේවල් මේ මම ඒවා බොරු කරන්න යන්නෙත් නැහැ මට බොරු කරන්න ඕනකමකුත් නැහැ. යම් සත්‍යයක් ඇති ඒ වගේ. මෙවට මේ සිංහලයි කියා ගන්නවා බෞද්ධය කියා ගන්නවා පිරිස කන කෑම. විලිලැජ්ජයි. අනික් කට්ටියට මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ විලිලැජ්ජයි. මේ සම්මාදිට්ඨිය කියා ගන්නා පිරිස මේ ආවට ගියාට පොඩ්ඩක් භාවනා කරලා නැත්නම් ආවට ගියාට මේ විෂය ඉගෙනගෙන භාෂාව ඉගෙනගෙන මේ මිනිස්සු නොමගහන්නේ නැටි මං කියන්නේ ඇත්තට මේ නොමගහරින එක්කනාගේ දෝෂයක් මේ කනකොට කාපියව කිරලා රාත්තල් ගාන දෙනගෙන දන්නේ නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක තමයි මාර්යාගේ උගුල. මාර්යා කියන්නේ සයිකෝපැත් කෙනෙක් ඒ සයිකෝපැතික් වෙන්නේ කෝ සයිකෝපැත්ස් නේද? එහෙම නැත්නම් කාට හරි එච්චරම ඒ බොරු කරන්න බෑ. යා වටේ ඉන්න සහචර පිරිස මෙයා ඔසව තබනවා. ඒක තමයි එකිනෙකාගේ පිට කසා ගන්නවා. ඒක නිසා බුදුජාණන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේත් කියනවා ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යවරයෙක් වුණාට නිතරම පිටිපස්ස යන ගෝල පිරිසක් සිටිය යුතු නැත. බුදුජාණන්සේ අවසාන පිරිනමන මංචකේ ඉඳලා අහනවා සංඝයාගෙන් මාන්නේ මට උඹලා ගැන කිසිම විශ්වාසයක් හෝ මට කිසිම රඳා පැවතිලක් නැහැ. උඹලා මං ගැන රඳා පවතිනවද? අහන්න යමක් තියනවද? නැත්නම් මට කියන්න යමක් තියනවද කියලා. මේ අවසානේ. මේ කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකටම බුදුජානසේ නිගමන ගාතාවක් දෙනවා. ඒකට හේතුව අඩුම කෙනා සෝවාන් වෙලා. මං ඔයගොල්ලෝ ගැන මට අපේක්ෂාවක් නැහැ. උගොල්ලොත් මං ගැන අපේක්ෂා කරන්න එපා. මහණෙනි මගේ අභාවයෙන් 84000ක් ධර්මස්කන්ධය 84000ක් බුදුරු වගේ පෙනී හිටිවි. බුදුහාමුදුරුවෝ නැතුණයි කියලා එහෙම මේක එකක් ඇත්තේ නැහැ. නමුත් අනිත් තැන් වල ඒ ගුරුවරයාම ඒ ගෝලියොම නැතුව ඒ දෙන්නට දෙන්න බටකොටු මිටි දෙක වගේ එකක් ඇද්දුවොත් එකක් වැඩනවා. ඉතින් ඒකට තුන්වෙනි කරුව තමයි ජනමාධ්‍යය. ඒගොල්ලන්ට ජනමාධ්‍යයක් නැතුව ගෙනියන්න බෑ මේ වැඩේ.
නිසා යම් කිසි කෙනෙක් පුවත්පත් බලන්නේ නැත්නම් ජනමාධ්‍යට යන්නේ නැත්නම් ඒ නපුරු බලපෑම නැහැ. නිසා යම් කිසි කෙනෙක් අද තියෙන මේ පටලවල තියෙනවා පටලවපු දේ අහනවා කියලා කියනවනේ ඒ අහපු කෙනා තේන වෙලාවක් දීලා මේ ජනමාධ්‍ය පිටිපස්සේ ගිහිලා කාලා දැන් වමාරගෙන ඉන්න වෙලාව. ඒක නිසා බොරු කියන්න කෙනෙක් ඉන්න ඕන. ඒක අහන්න කෙනෙක් ඉන්න ඕන. ඕකෙන් වැඩක් වෙන්නේ නැහැ ජනමාධ්‍ය නැත්තම්. ජනමාධ්‍ය තමයි අර සාමාන්‍ය සත්‍යයට වැඩිය බොරුවට පණ තියනවනේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය. ඒක නිසා අපි ලොකු සංස ලියනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. දැන් ඉතින් ප්‍රවෘත්ති පත්‍රම නැති වුණාට අනික් ක්‍රමයකට ගන්න පුළුවන් නේ මේක. ඒකේ කිසි අඩුපාඩුවක් නැත්තේ නෑ. කෙසේ නමුත් සහජාසයෙන්ම මේ ඥානගතව නැත්තම් සංසාරගතව එහෙම නැත්තම් කිව්වොත් එimhe භව සම්පත්තියක් ඇති කෙනෙක් ඕ බැලුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. බලනකොට පේනවා මිනිස්සු මේ ඇඹලියෝ අර ඇරලා තියෙන මීපැණි මුට්ටියකට රහු බැඳගෙන යන්නසේ යන යෑම ගිහිල්ලා ඒ මීපැණිම පාශයක් වෙලා දාස් ගණන් මැරලා යන හැටි. ඉතින් ඒක පිළිබඳව අකුසල සමාපත්තියක් කරගන්නත් එපයි කියලා ඒ ගැන පශ්චාත්තාප වෙන්න එපයි කියලා මේ දවස්වල දුරස්ත භාවනා වැඩපිළිවෙල ගෙනියන එකේ බුදුජානනාංශයෙන් පෙන්නනවා සීක බල පහක් පෙන්නනවා. ඒකෙදී සද්ධාව හිරියෝතප්ප තුනයි වීරිය සහ ප්‍රඥාව කියලා. ඉතින් වීරිය නැත්නම් අපි කියමු හිරියෝතප්ප ගැන ගත්තොත් ඒ හිරිසා ඕතප්ප එහෙම නැත්නම් පව් කිරීමට බය සහ ලැජ්ජාව ගැන කතා කරන කෙනා කයෙන් වචනෙන් මනසෙන් අකුසල් කිරීමට එක්ක බයක් තියෙනවා. බයටත් වැඩිය යටින් තියෙනවා ලැජ්ජාව. ලැජ්ජාව තියෙන කෙනාට තමයි ওই බය ඇති වෙන්නේ. ලැජ්ජාවෙන් තමයි බය ඇති වෙන්නේ. බය ලැජ්ජා දෙක නැති වෙනවා පුත්තජන පුද්ගලයායි. ආර්ය භාවයට යනකොට බය ලැජ්ජා දෙක ඇති වෙනවා. ඉතින් මේ බය ලැජ්ජා ඇතිවීම සහ නැතිවීම කියන එක සමාජ ධර්මයක් නෙවෙයි ආචාර ධර්ම කියලා කියන්නේ. දේව ධර්ම කියලා කියන්නේ. ඉතින් ඕන කෙනෙකුට දිහා බලන්න පුළුවන්. මේ මිනිස්සයා මේ බය ලැජ්ජා නැතිකම හිතලා කරන දෙයක්ද නැත්නම් බය ලැජ්ජා ඇතිකම හිතලා ගන්න එකක්ද කියලා. ඒ පුද්ගලයාට උන තේරුම් ගන්න වෙන්නේ එහෙම නෙවෙයි. Taman තුලම මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් නැද්ද කියලා. ඉතින් ඒක විස්තර කරලා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ කෙනා බයලජ්‍ය නැති පුද්ගලයන් විසින් කරන ඒ පාපක අකුසල ධර්ම අකුසල් සමාපත්තියට යන්නේ. මම කරපු වැරදිත් නැවත නැවත සාදු සාදු කිය හෝ පව් කිය හෝ නැසී කරන්නේ. ඒ වගේ කවුරු හරි මේ දැක දැන නායකත්වයක් දෙමින් නොමකට කවුරු හරි යොමු කරනවනේ ඒක සමාපතන් වෙන්නේ නැහැ. ඒ ප්‍රවෘත්ති අහන්න යන්නේ නැහැ. ඒව අගේ කරන්නේ නැහැ. ඒවට වැඩි කල් අවශ්‍ය නැති බව දන්නවා. ඒකට මොහොත හත් ගව්වත්තේදී අමුඩ ගහන්න යන්න එපා. අතිසාරයට අමුඩ ගහන්න යන්න එපා. ඒව නතර කරන්න බෑ. මායя බලවත්. ඒ නිසා ඒව මේ අකුසල සමාපatti නැතුව ඒව දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුණට නැහුණා වගේ හිටපන්. දැනුණට නොදැන්නා වගේ හිටපන්. කල්පනා වුණාට සී කල්පනාවක් නැති කෙනෙක් වගේ හිටපන්. එහෙම නැත්නම් මලබිනියක් වගේ හිටපන්. අන්නෙතන තමයි මේ බයලජ්‍ය දෙකේ Tamanට වැටෙන දෙයි. අනුන්ගේ පව් වලට කරගහන්නේ නැහැ. අනුන්ගේ වැරදි වලට නැත්නම් තමන් වහන්සේගේ ගුරුන්වහන්සේ ලණුවක් දුන්නයි කියලා ඒක තේරුම් ගත්ත දවසේ ගුරුවරට බනින්න යන්නේ නැහැ. එහෙම බනිනවනේ මෙයාට තාම තේරිලා නැහැ. තේරුණා නම් බණින්න දෙන්නේ නැහැ. ඒ මම නොමග අරපු නිසා තමයි මට සුමග තේරුනේ. සුමග තේරුම් ගන්න බෑ නොමග නැතුව. වෙන විදිහකට කියනවා නම් ඉන්ද්‍රිය ගෝචර ධර්ම නැතුව ඉන්ද්‍රිය ගෝචර ධර්මෙන් වහයලා යන ධර්ම දකින්න බෑ. ඒතු අතිශෝක්තියෙන් කතා කරන කට්ටිය ඉන්ද්‍රිය ධර්ම වලට බයිනු. ඉන්ද්‍රිය ධර්ම හොඳට අවබෝධ කරගන්න. ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ස්වභාව ලක්ෂණ හොඳට වටහා ගන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරලා හෝ මුල නැතුව කරන්න බෑ. එතකොට කියන්නේ අපේ තේරවාදී හැටියට අහසට ඉනිමන් හදන්න හදනවා කිය. නෑ ඉනිමන් හදන්න ඕනේ පොළවේ ඉඳලා දන්න තැනකට. ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප මතුවෙන කොයි දේ හරි ඊ타ත්ම සතියෙන් ඊ타ත්ම සම්පජඤ්ඤේ ඊ타ත්ම සමාධියකින් බලන්න. ඒ බැලීම පිරිච්ච ගමන් ඒ දේ වැහිලා තියෙන දේ. ඒ දේ නිසා වැහිලා තියෙන දේ පානපත්තු කරපන් ගිනි කන වැඩිච්චාම අනිත් දේවල් නොපෙන්න ගතිය. පහන විනිවිද බලන්න පුළුවන් ගතිය. අන්නේ ගිනි කනා වැටෙන ගතිය මගෑරෙන්නේ
ඒ වස්තුව මේ වහුම් කරපු වස්තුව, ශෙවිලි කරපු වස්තුව, ආවරණය කරපු වස්තුව හොඳට කියනවා. ඒකෙන් මෙච්චරක් දේවල් වැහිලා හිටිය මට අද පේනවා කියනකොට මෙච්චර වෙලා වැහිලා තිබිච්ච බවත් වැහිලා තියෙන මේ දේ බවත් කියන එක අමතක කරන්නේ ඒ දන්නේ නැති කට්ටිය ඒකට වෛර කරලා ඒක ඉක්මවලා අපිට මේ භාවයේ ඉක්මවලා අභාවයට යන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ වචන දෙක කතා කරනකොට පේනවා ප්‍රත්‍යක්ෂ නැතුව කතා කරන්න කියලා. ඉතින් මේ දීතුව එහෙම නැත්නම් මේ පජ්ජුන්න දීතු, චුල්ල පජ්ජුන්න දීතු මතක් කරනවා මට වැටෙනකොට ධර්මේ හරි විශාලයි. මම උගලට මට වැටෙන පුංචි ටික කියලා නතර වෙන්නම් කියලා. එයා මේ ත්‍රිපිටකයට අදාළ කොටහක් උද්දීපනය කරලා පෙන්නනවා. උත්තානි කරෝති කියලා එකක් තියෙනවා. අන්නේ උත්තානිකරණය කරනවා කියනවා පාපං න කෛරා වචසා ච මනසා. පව් දේවල් න කෛරා කයින් කරන්න එපා. වචනෙන් කරන්න එපා, මනසින් කරන්න එපා. සබ්බ පාපස්සා කරනවා. ඒක එතකොට ඒ කෙනාට තේරුම් ගන්න වෙනවා මේ ඉන්ද්‍රිය ගෝචර භූමිය නැත්තම් ඉන්ද්‍රිය ධර්ම කොච්චරද කියනවනම් ඒ හැම ඉන්ද්‍රිය ධර්මයක්ම පාපයක්. ඒක කරන්නේ මුහා කරන එක. ඒව නොකර ඉන්න. එතකොට කය වචනයි මනස යොදවන්න යමක් නොකරන්න. ඉතින් මේක ව්‍යාකරණ අනුකූල නෑනේ. යොදවනවා නොකර ඉන්නවා වගේ කෙනෙක්. ඉතින් ඒ නිසා අපේ තේරවාදී පවා අද වෙසක් දෙවෙනි දවසේනේ සබ්බ පාපසා කරනම් කියන එක කොරෝනා නොඑන්න ඊයේ යදයි මොකද වෙන්නේ? කරන්න තියෙන පිංකම් ඔක්කොම කරනවා. අලුත් අවුරුදු කරන්න ගියේ නිසා අලුත් අවුරුද්දට පොඩ්ඩක් විවේකී දීප නිසා කොරෝනා රැල්ලක් ආවයි කියන එක අද නිකන් ජන විඥානයක් වෙලා තියෙනවා. ඒ දෝෂේ රජයට දීලා තියෙනවා. ඒ රජේ දුන්න වෙන්න පුළුවන්. ඇයි මේ අමනියෝ අවුරුදු සපවත්තන්නේ? සමහර විටක කොරෝනා තිබුණ නැත්නම් අපි සතිපාසලේ අවුරුදු සපවත්තන. ඔය කොච්චර බැන්නත්. අපි ඒ වගේ එකක් කරත් එක්ක අතරම ළමයි ගෙනල්ලා සතිය පුරුදු කරලා කරගෙන ගියා. නමුත් මේ අවුරුදු 12 තියෙන්නේ මදේ ප්‍රමාදේනේ. අප්‍රමාදේ නෙවෙයිනේ. ඉතින් ඒ උත්සව පවත්වනකොට මේවා ගිරග්ග සමජ්ජනේ. කඳු මුදුන් උඩ පවත්වන සමයන් දර්ශනනේ. ඔන්න ඔය සමයන් දර්ශන බලලානේ කෝලිත උපතිස්ස දෙන්නට කලකිරුනේ ගිරග්ග සමජ්ජ බලලා. නමුත් මේ අදාළේ ඉන්න සමයන් වලට ඒ සමයම තේරෙන්නේ නැහනේ. ඒක නිසා බලාගෙන ඉන්නේ උත්සවය පවත්වන්න. ඒ සුදුහාමුදුරු කියනවා ඒ අතින් බලනකොට ලංකාව හුඟක් හොඳයි. බයට හරි කමන්නේ උත්සව කරන්නේ. බටහිර ලෝකයේ උත්සව නැත්නම් ජීවිතයක් නැහැ. ඒ නිසා එමිසු මෙච්චර කොරෝනා තියේදිත් තාම මගුල් උත්සව ගන්නවා. තාම හැන්දෑවට පබ් එකට යනවා. එහෙම කියේ නැත්නම් එමිසු ජීවිතයක් නැහැ. මොකද මේ ශිෂ්ටාචාරය කියලා අද මේ උගන්නපු කුණුහරුපේ බටහිර උගන්නපු කුණුහරුපය. වයසට යනකොට මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. සමහරට සල්ලි තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ක්ලබ් හදාන පබ් හදාගෙන ඒක තමයි ජීවිතේ තියෙන්නේ. ඒක නැති වුණානේ ජීවිතයක් නැහැ. ඉතින් කොරෝනා ගැහුවේ කොතැනද කියලා බලන්න හරියට තට්ටු කරලා තියෙන කොහෙද කියලා බලන්න. social distance. මිනිස්සුත් එක්ක අතේ වාසය කරපන්. SMS slowly, mindfully, silently. එහෙම නැත්නම් හුදේකලාව. එහෙම නැත්නම් විශ්‍රාමයේ. එහෙම නැත්නම් විවේකයේ. මේ වචන සේරම සමාජශීලී නොවන පසුගාමී වචන බවට පත් කරගන්නනේ අපේ මේ උත්සාහයේ ලංකාවේ පවා. ඉක්මනට අපිට යන්න මේ කැසිනෝ ලෝකයකට. එතන අපිට යන්න කොළඹ නගරේ රැට සිරිපුර මිනි ප්‍රීති සාගරේ කරගෙන ඉඳ තිබුණා නේද? දැන් ඒව හේන ගහච්ච සෝම් පිටණි බවට පත් වෙලා. ඒ විශාල සෙනග ඉන්න තැන්වල සෙනග නැති වෙච්චාම පුදුමාකාර හුණියන් ගතියක් තියෙනවා. පුදුමාකාර පාළු යුවා. ඒ වැන්කුවර් වල තියෙනවා ඒක නිකන් සාමාන්‍යයෙන් පිච්ච පෝස්ට් කාඩ් ගන්න පුළුවන් ප්‍රදේශයක් ඒක. හිම කඳුයි එකපාරක් හිම ඔලිම්පික් නුත් කරා. ඒකේ තියෙනවා කුඩු ගහන්නන්ගේ වීදියක්. ඉන්න හැම කෙනාම කළු ඇඳගෙන ඉන්නේ. තට්ටු ගොඩනැගිල්ලේ පාරේ තියෙන මට්ටම බිස්නස් කරන්න දෙන්නේ නැහැ. ගෑනුද පිරිමිද ඔක්කොමලා ඉන්නේ බීලා එහෙම නැත්නම් මත් වෙලා යන ඕන කෙනෙකුට බිස්නස් එකට කතා කරනවා.
එක්ක කුඩු ගහමුද එමු වෛශ්‍ය නැත්නම් කාමසේවනයේ කරමුද නැත්නම් බොමුද තියෙනවා. ඉතින් ඒකේ මරණයක් වුණාට පොලිසිය යන්නේ නැහැ. මැරිච්ච මනුස්සයා ලේ ඔක්කොම ගිහිල්ලා සුදු පාට වෙනකන් යන්නේ නැහැ. ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. මොකද ගහපු මනුස්සයයි ගුටිකාවේ මනුස්සයයි ඔක්කොම ඉන්නේ බීලා. ඉතින් ඒක හරහා යනකොට ඒක නිකන් අර මේ පිසාච ලෝකයක් අපායක් යමපල්ලොයි යමෙයොයි ඉන්න ලෝකයක් පේන්න තියෙනවා. මෙල්බන් වලත් ඒ තියෝසොෆිකල් සොසයිටි එකේ බුක් ෂොප් එකට යනකොට ඒ වගේ වීදියක් පහු කරන්න ඕන. ඉතින් ඔය ලයිට් කනුවක් ගාවේ හිටියෝ ඔය ළමයි කොයි උඩ බලාගෙන ඉන්නවා. තරුණ ළමෙක්, ගෑනු හෝ පිරිමි හෝ වේවා. ඒ ඔක්කොමලා ඉන්නේ වෙනමම ලෝකයක. ඒ සමාජයක පිළිගන්න. පොලිසියවත් මොන නීතියක්වත් ක්‍රියාත්මක නැහැ. ඔතින් තමයි ගෙනියන්න හදන්නේ අපි. ඒක තමයි ඔය ඔයගොල්ලෝ යන්න හදන මදේටපත් වෙච්ච පමාදේටපත් වෙච්ච ලෝකේ. ඒකට මේ සමාජයේ ඉන්න ඕනේ. මේ ගෝසාව තියෙන්න ඕනේ. ජනමාධ්‍ය තියෙන්න ඕනේ. මේ කැලේකට වෙලා ගහක් මුල වාඩි වෙලා ඉන්න කෙනෙක් හිටියට පස්සේ ඔතන ජනමාධ්‍යට කියන දෙයක්වත් මොකක්වත් නැහැ. ඉතින් ඒක නිසා කායේන වාචාය මනසා න පාපං khairaa. ඉතින් ඕක තමයි මේ පටිසල්ලාණී කියන්නේ. ඔය තමයි හුදේකලාව කියන්නේ. ඉතින් අපිට හරි පාළුයිනේ. දැන් මේ කොරෝනා නොතිබුණා නම් වෙසක් දවසේ නෝට අමුතු වෙසක් නේ. ඔය හැපි වෙසක් කියන්නේ අපි හැපි වෙසක් කියලා කියන්නේ. ඒ සිරිබිස් කතාවක් තියලා තිබුණා සිරිබිස්ට බාර දීලා තියෙනවා තොරණක් ගන්න. තොරණේ ලයිට් දාන්න. ඉතින් කොහොම හරි මූට මේ අප්සෙට් ගිහිල්ලා වයර් මාරු වෙලා ලයිට් නේ හරි අන්ධකාරයි. කපල්ස් ඇවිල්ලා ලයිට් නැති ඒගොල්ලන් තියෙන සන්තෝෂෙට අරුට දෙන සල්ලි වලින් 10 එකක් දෙනවා කොන්තරත්ව පාඩු උනාට උ. කපල්ස් ඇවිල්ලා හැපි වෙසක්. තොරන් බලන්න යනවා තොරනේ ලයිට් නැහැ. චන්ද්‍රා නිරයා මියාවා පාරේ ඔළුවේ සිටන් රෙද්ද පොරවා උඹ ආපු එක වාසනාවන් පාරේ ලයිට් එක නිවේවා. ඔන්න සින්දුව. ඉතින් කපල්ස් වලට හරි වටිනවා තොරනේ ලයිට් නැති වෙච්චාම. ඉතින් ඒගොල්ලෝ දෙන ගාණෙන් පොඩි ගාණක් ගෙවනවා තොරණට වෙච්ච හානියට. ඉතින් අන්න ඒ වගේ වෙසක් තමයි හැපි වෙසක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නැතුවට මේ සැරේ ආණ්ඩුවට බැන ගන්න විදියක් නැහැ. දැන් වෙසක් උත්සව 3ක්. බෝම්බෙට එකයි, ගිය අවුරුදු දෙකයි, මේ අවුරුදු දෙකයි වෙසක් නැහැ. ඉස්සර තිබුණේ මොකද්ද? මේ නත්තල් උත්සවයේද වැඩි තොරන් ගහන්නේ වෙසක් එකද කියලා කොළඹ තරඟයක්. වැඩියෙන් විදුලිය පුච්චන්නේ නත්තල් වලටද වෙසක් වලටද? නැත්නම් වැඩියෙන් අලි ඉන්නේ කතෝලික උත්සව වලටද කටින පිංකම් වලටද? ඔන්න තිබුණ ක්‍රමේ. ඉතින් ඒ වෙනුවට පාපංන khairaa වචසා මනසා වචසෙන් මනසෙන් කයින් පවු නොකර ඉන්නවයි කිව්වහම මේ දිහිතුව කියනවා මට මේ කෙටියෙන් කියන්න පුළුවන් ක්‍රමය මේක. හැබැයි මේ කියන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඕකනේ මේ ධර්මයේ කියන්නේ. ධර්මයේ කියලා කියන්නේ පවු නොකිරීම කියලා. පාපංන khairaa. ඒතර සිංහල බෞද්ධයන් ආහඬ බාන සංස්කෘතියක් පවතීද කියලා ඔය තරංග නැතුව විසක් කුඩු නැතුව මොනවාද මේ ගීතිකා නැතුව ඒකට මේ බෞද්ධ සංස්කෘතිය කියලා මොකක්ද උගන්වන්නේ? බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා තමන් මේ පවු නොකරන අදිෂ්ඨානයක් කරන සිල් වශයෙන් හෝ සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් ඉන්නකොට තමයි පවක් සිද්ධ වෙනවා. දැන හෝ නොදැන පවක් සිද්ධ වෙනවා. එතකොට තමන් වගේම පවු නොකරන අදිෂ්ඨාන කෙනෙක් ළඟට ගිහිල්ලා සඳහන් කළා කියනවා මට මෙන්න මේ දේ සිද්ධ වුණා. මම ඔබතුමාට මේක හෙලි කරනවා. අනේ මට උපදේශයක් දෙන්න කියලා. ඒකට අනිත් එක්කන සම්ප්‍රදාන කුල කියනවා ආයතින් ආවුසෝ සංවරයාත. එවත්නි ආයත මැත්තේහි සංවර වෙන්නේ කියලා. අන්න ඒ වගේ මේ Taman වගේම පව් කරන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ පවන කරපු නැති කෙනෙක් ළඟට ගිහිල්ලා මට මෙහෙම පවක් සිද්ධ වුණා. ඒකට ඒ කෙනා කියනවා එවත්නි නැත්නම් ස්වාමින් වහන්සේ බන්තේ ආයතින් සංවරයාත. එයාට අයිතියක් තියෙනවා වැඩි හිටියටත් බාලයට කියන්නේ මත්තේ සංවර වෙන්න කියලා. ඔච්චරයි බෞද්ධ සංස්කෘතිය කියන්නේ. මේ තමයි උසස්ම සංස්කෘතිය. පවක් කරාට පස්සේ වහන්නෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ, කරපු පව හෙලිදරව් කරනවා. හෙලිදරව් කරනකොට සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා මේ උත්තානිකරණය මගේ වෙච්ච පාපේ මේකයි කියලා කියන්න ප්‍රතිශක්තිය ප්‍රතිබලය. ඉතින් මේ හෙලිදරව්වේදී තියෙන සිව්පිලිසිම් ව්‍යාපත් ගත්තොත්
වෙච්ච වැරද්ද කියනවා. ආපත්‍ය ස්කන්ධ ගොඩක් තියෙනවා. ඒ ආපත්‍ය ස්කන්ධේ මෙන්න මේ ආපත්‍ය මෙන්න මේක සිද්ධ වුණයි කියලා එයා හොඳ සිහි කරනවා. සරති විවරති හරියට විස්තර කරලා කියනවා මම මේ ඔබතුමාට කියන්නේ ඔබතුමා බුදුහාමුදුරුවොත් නෙවෙයි ඔබතුමා ජූරියත් නෙවෙයි ඔබතුමා නිංශකාරයෙකුත් නෙවෙයි. අපේ සංස්කෘතිය හැටියට අපි කාට හරි කියන්න ඕන. කියන්නේ පිස්සෙකුට පිටහට්ටෙකුට නෙවෙයි. අන්ධ පෘථජ්ජනෙකුට නෙවෙයි. ප්‍රාර්ථනේ පිළිගත්ත උපසම්පදා භික්ෂුවකට. උත්තානිකරෝත් ඒක හයිලයිට් කරලා පෙන්නනවා. ඉස්සර නම් මම ඕව වැහුවා. දැන් මම මේක හෙලි කරනවා. ඒ හෙලි කරනකොට නොවලහා නොවසංගා හෙලි කිරීමට අර්ථය දැනගන්න ඕනේ. ඊට පස්සේ ධර්මයේ දැනගන්න ඕනේ. ඊට පස්සේ නිරුත්ති ප්‍රතිබහණය කියලා එකක් තියෙනවානේ. යමක් කාට හරි निराවුල්ව හෙලි කිරීමේ හැකියාව. ඉතින් ඒක තමයිලු මිනිස්සයා තුල නායකත්වයේ ගන්න එහෙම නැත්නම් කාලකලමනාකරණය කරන දේශ කලමනාකරණය කරන බාට හොඳම දේ තමයි Tamanට වැටහෙන දේ කාට හරි හෙලි කරන්න පුළුවන්කම. ඉතින් ඒක නිසා ගවේෂණය කරපු ඇත්තෝ කියලා තියෙනවා හිරුණ බද්දින අධිරාජ්‍යයේ සුද්දා මේ රටවල් විශාල ගාණක් අල්ලගෙන ලෝකේ ඒගොල්ලන්ගේ රාජ්‍ය කොතනකට හරි ඉරපායලාලු. ඉර බැහිමක් නැහැ. ඉරුණ බසින අධිරාජ්‍ය. නැවත නිදහස දෙනකොට නිදහස දීලා තියෙන්නේ නායකත්වයේ දීලා තියෙන්නේ කුලවන්තයින්ට නෙවෙයි. ධනවන්තයින් නෙවෙයි කතාවේ දක්ෂයයට. මුද්ද චතුර කතිකත්වයේ තියෙන කෙනාට දීලා තියෙන නිරුත්ති ප්‍රතිභාණය තමයි බල්ලා තියෙන්නේ. යමක් निराවුල්ව කියන්න පුළුවන් කෙනාට. ඉතින් ඒක තමයි සංස්කෘතිය කියන්නේ. ඒක තමයි කාට හරි Taman අතින් වෙච්ච වැරද්ද මේ ආවට ගියාට නිකන් දෙනවට පැන්ඩෝල් ගහනවා වගේ නෙවෙයි මට අසවල් වැරද්ද වුණා. ඔබතුමත් වැඩ ඔක්කොම නතර කරන්න. මාත් වැඩ ඔක්කොම නතර කරන්න. මම මේ ආපත්‍ය දේශනා කරන්න හදාන්නේ. කියලා එතන පණව ගන්නවා ඒ උසාවි භූමිය. පණවල සරති විවරති උත්තානි කරෝති හෙලි කරලා දක්වන ඊට පස්සේ දේශේති තමයි දේශනාව කෙරුවේ නැත්නම් ආවිකතායිස්ස පාසෝති හෙලි කරන්නේ බබලයි. හෙලි කරන්නේ පහසුවක් දැනේ. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන එක්කෙනෙක් එක්කෙනෙකුට වචන කතා කිරීමෙන් එක්කෙනෙක් ඔසවා තබන දෙයක් බුදුහාමුදුරුවෝ නැති මේ සමාජයේ තියෙන එකට කියනවා පාපං නඛෛරා වචසා මනසා වචනෙන් මනසෙන් කයෙන් පව් කරන්නේ ඒක හොඳම වෙලාව තමයි කරපු පව හෙලි කරන වෙලාව. ඉතින් භාවනාව හොඳම එක තමයි හිත පිට ගිය වෙලාව. හිත පිට ගිය වෙලාවේ හිත ගිය පිට ගියව දාන්නවනම් අරමුණේ හිටියා වගේ 10 ගුණයක් කුසල්. ඉතින් ඒක හෙලි කිරීම තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක තමයි අපි සකච්ඡාව කියලා කියන්නේ. ඒක තමයි අපි sannivedanaye කියලා කියන්නේ. ඒක තමයි අපි නිරුත්ති කියලා කියන්නේ. නිරුත්ති කියලා කියන්නේ වචනයක අර්ථකථනය දෙන එක. නිරුත්ති ප්‍රතිභානේ. ඊට පස්සේ මේ අර්ථයේ ධර්මයේ නිරුත්තිය කියන මේ තුනේ සුවිශේෂ ඥාන තියෙනත් ඉන්නකට ප්‍රතිභාන ඥාන කියලා කියනවා. අර්ථය කියලා කියන්නේ කාටත් පේන මේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය වශයෙන් වැටහෙන දේ තේරෙනවා. අර්ථය කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය. ඒකෙන් ලාභයක් ගන්න හැටි දන්නවා. ධර්මය කියලා කියන්නේ ඒකෙන් කොච්චර දේවල් වැහෙනවද කියන එක. මේක දකින්නකොට තව කොච්චර දේවල් මට වැහිලා යනවද? මම මේකෙන් අර්ථයක් ගන්න මේක මේ දඩමීම කරගෙන උත්සාහ කරන්න ගියාට ඒක අවස්ථාවාදී වුණාට ඒකෙන් කොච්චර දේක් වැහිලා තියෙනවද කියලා විනිවිද දකින්නේ ධර්ම කියලා. මේ මට මේ දේ පෙන්ුණා මේ නිසා මට මෙච්චරක් දේවල් නොපෙනී ගියා කියන එක නිරුත්තියට දානවයි කියන එක සියදීනස ගැනීමක් වගේ. ඥාන විභාගීය සියදීනස ගැනීමක්. අපි යමක් දන්නවයි කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ආවරණය කරලා තියෙනවාට දන්න සොච්චමයි. ඒ නිසා කියනවා පුළුවන් ද කියලා අහනවා දෙහි බෑයකින් ඉර වහන්න. පුළුවන්. එකයක් වහගෙන ඉතුරු එහාට දෙහි බෑල්ල තියාගත්තාම දෙහි බෑයකින් ඉර වහන්න පුළුවන්. ඉතින් පේන්නේ දෙහි බෑය අර සමස්ත විශ්වයම නොපෙනී යනවා. අපි දන්න මේ සොච්චමෙන් වෙලා තියෙන්නේ ඕක තමයි. ඉතින් ඒක හරියට කියන්න පුළුවන් මම මේ වෙලාවේ මත් වෙලා හිටියේ රූපයකට. බව රෝගය සදනා රූපෙට මැටි. ඒ නිසා මට මෙච්චරක් බුදුන් නොදැනී ගියා, ධර්ම නොදැනී ගියා, සංඝ නොදැනී ගියා, සද්ද ගන්ධ රස ස්පර්ශ අනිකුත් රූප නොපෙනී ගියා කියන එක මිහිඳු මහරතන් වහන්සේ ඇහුවේ මහරජ මේ ගහ මොකද්ද? මේ ආම්දුන්නේ මේක අඹ ගහන්නේ. මේ හැර වෙනත් අඹ ගස් ඇද්ද? ආපෝ මගේ රාජ්‍ය ඕන තරම් තියෙනවා. මහරජ මේ අඹ ගසත් ඒ අඹ ගසත් වෙනත් ගස් ඇද්ද? අයියෝ පිස්සු ගසගෙන මේ කැලේකන ඉන්නේ. ගස් තියෙනවා. මහරජ සියලු අඹ ගසුත් මේ කැලේතර වෙන ගස් ඇයි මහරජ මැද්දට දෙන්නේ? මේ ගහ
ඉතින් දන්නවා මේ නිරුත්ති දන්නවයි කියලා. මේ රජුරවන්ට බණ කිව්වට තේරෙනවයි කියලා. මම නෑ දැයි ඉන්නයි. අයියෝ පිස්සු කතා කරනවා. රජුර යණ තැන නෑනේ. රජුරවන්ට එහෙම දෙයක් ඇත්තේ නෑ. දන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නෑ වෙන්නේ නැති නොනෑ කට්ටිය ඉනවා. කොච්චිනරිලා උනාරියෝ බල්ලෝ ගොඩක් ඉනවා. ඒ නෑයොත්තර නොනෑයොත්තර වෙන ඒ රජ්‍ය වෙනස මම නිරුත්තිය. කාටවත් මේක මතක නෑ. කාටවත් මතක නෑ මේක තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්න අහනකොට මේ අර මේ පේසකාරදරිවිකින් පුත්‍රයන් ආව ප්‍රශ්න ඔක්කොම ලැබෙන්න මේ කිල්ල පිස්සු මේ බුදුහාමුදුරුත් එක්ක පිස්සු කෙලිනවයි කියලා. ගහලා එලවන්න ලෑස්ති උනේ. ඕ කට්ටිය ගහන්න බෑ මේ ළමයි මම මේ මානර මෙහෙම කිව්වේයි. මේම නිසා. අන්තර බලනකොට බුදුහාමුදුරුලා මම විතරයි කතා කරලා තියෙන්නේ අනික කට්ටිය පිස්සු ඉඳලා තියෙන්නේ. බණ මඩුවල ඒකම තමයි වෙන්නේ. ඒක නිසා මේ නිරුත්‍ය කියන එක පහපංන කෛරා වචසා මනසා. ඒකට මේ කරන දේ දැනගන්න ඕනේ. මේ දේෙන් තමයි මුළු ලෝකෙම ඒක බොරු නෙවෙයි. හැබැයි ඒක විශාල සත්‍යක් මොහාකරනද කැපිපේන රංගනයක් රංගනවා. අපි රංගනේ බලනවා. ඒක නෑ කියන්නේ යන්න එපා. නමුත් මේ රංගනේ විනිවිද දැකීමද කියනවා ධර්මයේ කියලා. ඊට පස්සේ මට පෙනුනේ මේකයි ඒකේ නොපෙනුනේ මේකයි කියන එක හොඳට තේරෙන තැන තමයි මගේ හිත සද්දයකට ගියා. ඒ සද්දෙට ගිය වෙලාවේ ආස්වාස් ප්‍රසවාසය දැනුනේ නැහැ. ඒ නිසා මම දන්නවා ඒක වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි සද්ද නෙවෙයි ආනපානි කියලා නෙවෙයි. සද්ද කියලා කොහොමද දන්නේ? මට ඇහුනේ කුරුළු සද්දයක්. හරි. දැන් ඒ සද්ද ඉවරලා ආනපානට ආවා. කොහොමද දන්නේ? ඒ සද්ද නැතුව ගියා. නැත්තම් සද්ද බාහිරේ තියෙද්දි මම ආනපානට ආවා. මට හුස්ම ඉහළ පහළ යනවා හුස්ම ඇතුල් වෙනවා සීතලට දැනුණා. ඉතින් මේ ටිකේ කියවෙනවනේ හුස්ම තියෙනකොට සද්ද නැහැ, සද්ද තියෙනකොට හුස්ම නැහැ. එක්ක සද්දේ අප්‍රසිද්ධ වෙනකොට රූපේ ප්‍රසිද්ධ වෙනවා. රූපේ අප්‍රසිද්ධ වෙනකොට සද්දේ ප්‍රසිද්ධ වෙනවා. මේ වගේ දෙක විස්තර කරලා කියන කතාවල් අවුරුදු 12න් 15න් 15 ළමයෙක්ගෙ මිසක්කා කවවම දායකවත් කමටහන් සුද්ධ කෙනෙක් කියන්නේ කොච්චර කිව්වත් ඇද වෙන්නේ ඉතින් අලු කට්ටිය එනකොට ඒගොල්ලෝ ඉප්පත්තින් ඒක නෑනේ. නමුත් දන්න කිසිම කෙනෙකුට මේක නිසා මේක වැළහුණා මේක නැතුණාට පස්සේ මේක පේන්න ගත්තයි කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාදේ තේරෙන නිසා කොයි පේන හැම එකක් කුණු හරපයක් තමයි. ඒක නිසා මුළු ලෝකයක් වැහෙනවා. ඊට පස්සේ ලෝකේ ඉඳලා ආපහු මේකට එන්නත් පුළුවන්. ආට පස්සේ අපි කියන සතිය පිහිටනවායි කියලා. ඒතර අපි දැනගන්න ඕනේ මේ මූල කර්මස්ථානයේ නිසා ලෝකයක් වහිලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන මූල කර්මස්ථානයේ එන්න ගෙවෙන එක. ආනපානට සම්පූර්ණ හිත දාලා 100ක් ආනපානිනකොට මුළු ලෝකෙම නැහැ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ආනපානී ඉන්න තාක්කල් ලෝකයක් ආතති අසහන නොදැනීම් නැහැ. දැන් මේ ආනපානෙත් බලන්න ඒක ගෙවිලා ගියාම දැන් මොකද වෙන්නේ? ආනපන තියෙනකොට ලෝකේ නැති වුණා. දැන් ඒ නැති ලෝකේ තිබුණු ආනපනෙත් නැති වෙනවා. එතකොට මොකක්ද මේ ආනපන කියන්නේ කෙලෙසයක්. ආනපන ගොරෝසුයි ගොරෝසු කෙලෙසයක්. ආනපන සියුම් කෙලෙසයක්. ආනපන අතිසියුම් කෙලෙසයක්. ආනපන නෑ කෙලස් නෑ. ඉතින් මේකට බය වුණොත් මලණ්ඩෝ මිච්ඡර ඊතර යන ජීති ආනපනෙත් නැති වුණානේ අයියෝ බොම්බලේ මදුවට දුංගල මිටියත් අරන් ගියා. බොම්බලේ නැති වුණාට කමන්නේ මේ බොම්බලේ යනකොට දුංගල මිටියක් ගෙනියලා ඒකටනේ මේගොල්ලෝ මේ විරිත් නූල් ගැට ගන්නේ. ඒකනේ මේගොල්ලෝ මේ අප නූල් දාගන්නේ. පඳුරු අයින් කරන බලන්නකෝ භාවනා කරනකොට උන් හිටියේ නැන්දතෝ ගියා. බලහිට ආනාපානෙත් නැති වුණා. මොනවා වුණාද කියා ගන්න බෑ. ඒක හරිම කරදරයි. හරිම කරදර. ඉතින් ඔකට මොනවා හරි කතා කරන්න ගියාම කියන ඒ ශාංශ කමඨාන සුද්ධ කරන්න හොඳ නැහැ. වෙන ශාංශ නමක් නැත්නම් අපිට හොයලා ගන්න. ඒ ශාංශ ගාම හොඳට කමඨාන සුද්ධ වෙනවා. එයාට ඕනේ කරලා තියෙන්නේ ඒක හරහාම මමයිනේ වඩන්නේ. ඇත්තටම මේ ආනාපානෙ ගෙවෙනකොට මමයිනේ නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඉතින් නැතිවීමට ලෑස්තියක් නැති මනුස්සයාට ඒක කරදරයක් අබැග්ගයක්. එයා කතා කරන භාෂාවෙත් යකා දැක්කා වගේ කතා කරන්නේ. බයෙන් කතා කරන්නේ. පටන් ගන්නකොටම කියත හැකි දැන් මෙයා මේක මේ කියන්න හදන්නේ කියලා. නෝ සමහරු මේක භාවනාදී තේරුම් ගන්නවා. ආනාපානෙන් සියල්ලම බැහැලා තිබ්බා. ඒ නිසා අපි ආනාපානට ආදරය කරා. මොකද ඒකෙන් බර ගාණක් කෙලස් වෙහිච්ච නිසා. දැන් ආනාපානයේ කීපීකන කිව්විනට ඒකත් නැහැ. ඒකත් නැති වුණාට පස්සේ මේකට සතුටු වෙනවා නම් එයා මේ පස්චිම භවිකේ. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒකෙන් පෙන්නනවා මේ සියල්ල වසාලන්ට
දුක් වෙනවට විකල්පයක් වශයෙන් තියුණු මූල කර්මස්ථානයත් ඉබේම සිද්ධ වෙන මට්ටමට ගිහිල්ලා ආස්වාස් ප්‍රසාද දෙක අතර වෙනස නැති වෙලා සියුම් වෙලා නොපෙනී යනවා ආය ආනපාන පේනවා ආය සද්ද ඇහෙනවා ඔක්කොමත් වෙලා ඒ ඔක්කොම සංඥාවක් බවට පත් වෙලා ඒක ගණන් ගන්න දෙයක් නැති නොකිසිවක් බවට පත් වෙනකොට ඒකෙදී අර පෞරුෂත්වයට යන සක්ඛී ඥානාමි කියන මම වශයෙන්ම මම දැනගත්තා කියලා මේක කියන්න පුළුවන් වෙනවනම් අනේ ඊට පස්සේ ආය කමටහන් සුද්ධ කරන දෙයක් නැහැ. ඒ නිසා මේ දීතුව එහෙම නැත්නම් මේ සජ්ජුන්න දීතු චුල්ල සජ්ජුන්න දීතු කියනවා කායේනවා කිංචන සබ්බ ලෝකේ මේ කායෝවා මේ කයින් මොනවාරි කරන එකට කිංචන කියලා කියනවා. වචනේ මොනවාරි කරනවා කිංචන කියලා කියනවා. මනසෙන් මොනවාරි කියනවා කිංචන කියන්නේ කෙලස් කියන එක. කයින් මොනවාරි කරනවා වචනේ මොනවාරි කරනවා හිතෙන් කරනවා කිංචන. නිවනට කියනවා අකිංචන කියලා. අකිංචනං අනාදානං. කිනෝ කිසිවක් බාටපත් කර ගන්නව අල්ල බදා ගන්න නැහැ. නමුත් තියෙනව නම් අල්ල බදා ගන්නවයි කියන එක මනසේ අනිවාර්ය ස්වභාවය. ඒ නිසා ආනාපානට සාපේක්ෂව ලෝකේ අමතක කරලා අනී සාදු අනේ හොඳයි යන්තම් මට උන හොම්ම ගන්න පුළුවන් කමක් හම්බුනා කියලා ඔන්න කරගෙන යනවා. බලන්න ආනාපානෙ ගෙවිගෙන යනකොට මේ චුල්ල දීතු කියපු කතාවට හෝ බුදුහාමුදුරු කියපු කතාවට හෝ නැත්තම් ගාන්ටාරයකට ගහපුවම ක්‍රමෙන් සද්ද වී කියන්න වගේ මේකේ අභිනිත්‍ය දැක්කනම් අනේ මේකට වැඩි සතියකින් වැඩි අවධානයකින් මම මේක දිහා බලහින්න ඕනේ කියලා කියනකොටම තේරෙනවා මෙයාට ආයේ වෙනම නිවනක් දකින්න ඕනේ නැහැ. මේ දැන් පොට පෑදිලා තියෙන්නේ. පේන දේත් ගෙවිලා යනවා. නොපෙනෙන දේ යකඩ මල්ලට ගොල්ල ගවන හාල් මල්ල නොබල විසිකර ඒක ගැන අහන්න දෙයක් නැහැ. ඔය නැති වෙන්නේ අරමුණ නෙවෙයි උඹේ හිත. ඔය නැති වෙන්නේ අරමුණ නෙවෙයි උඹේ සක්කාය දිට්ඨිය. ඔය නැති වෙන්නේ අරමුණ නෙවෙයි උඹේ අවිද්‍යාව. ඕකට ආවඩ ආයිවෝන් කරන්න ඔබ තටමඬ දෙයක් නැහැ. දැකපන්. තටමඬ ගියොත් ආයෙ මම යනවා. ආයෙ සක්කාය දිට්ඨිය එනවා. ආයෙ හිත එනවා. මෙන්න මේක කී ලක්ෂ කෝටි වාරයක් කරන්න වෙයිද? මේකට වෙනකොට එහෙම ගෙවි යන්න ආරිනේ කයानुපස්සන වයानुපස්සන. ඉතින් ඒකට ගුරුවරයා කොහොමද ගෝලයට අනුග්‍රහ කරන්නේ? ගෝලයා කොහොමද Tamanටම අනුග්‍රහ කරන්නේ? ඒක තේරුම් අරගත්ත මේ චුල්ල පජ්ජුන දීතු තව කෙනෙකුට මේක කියන්නේ කොහොමද? මට මේක ලොකු දෙයක් මම මේ ඕගොල්ලන්ට වැඩෙන පුංචි දෙයකින් කියන්න. නොකිය ඉන්න බෑ. අපි කී ලක්ෂයක් මිනිස්සු නොම ගැරලා තියෙනවා. චිත්තක්ෂණ කෙල කෝටි කීයක් අපි නොම ගැරලා තියෙනවා. යමක් කිංචන කරන්න දීලා. අකිංචනං කිව්වම කොතනද සිංහල බුද්ධ ආගම තියෙන්නේ? කොතනද බුද්ධ ආගම කියන එක රඳාපව තියෙන්නේ? ඒකට ඉඩ තියලා පුළුවන් ද අකිංචන වෙන්න? ඔතෙන් තමයි අටුවා හිර වෙච්ච තැන. ඔතෙන් තමයි අභිධර්ම හිර වෙච්ච තැන. ඔතෙන් තමයි මේ න්‍යාය හදන්න යන කට්ටිය හිර වෙන තැන. තියනවා කිව්වත් න්‍යායක් හදනවා නැහැ කිව්වත් න්‍යායක් හදනවා. ඒ දෙකොල්ලම උච්ඡේද හෝ සාසල් දිට්ඨියට වැටෙනවා. ඒ දෙක අතර ඇත්තේ කියන්නෙත් නැතුව නැත්තේ කියන්නෙත් නැතුව මේක ඇති දේ නැති වෙන්න පුළුවන්. ඒක උදේ වළනකොට පේනවා. නැති දේ තියෙන දේ නැති වෙන්න පුළුවන්. වය දකින්නකොට පේනවා. උදේ වය දෙක දකින්න ඕනේ. ඒ තරම් ශීඝ්‍රව. එතකොට එයාට තේරෙනවා ඒක තව කෙනෙකුට සිද්ධ වෙනවනම් එයා කියන්නේ මට නම් මේ වෙන මුල දෙයක්වත් තේරෙන්නේ නැහැ කියලා. හැබැයි කියන දෙමලේ තේරෙනවා එතකොට. එහෙම කියන කියමනෙන් දෙමලේ තේරෙනවා. මොකද පසුබිම දන්නවනේ. හරි කමන්නේ. ඔයා දන්න කමේට කියන්නේ මම 10ක් නැයි තේරුම් ගන්නම් කියලා කිව්වා වගේ. හොඳයි තේරෙන දේ කියන්නේ අනේ මම දන්නේ මොනවද වෙන්නේ කියලා දන්නේ මට දැන් කියා ගන්න බෑ. කනගාටු වෙන්නේ කනගාටු වෙන්නේ. ආයෙ නැද්දිකට කරන්න. ඌකට මේ ඔටුනු බලන් දණ්ඩයි මේ විජ්ජුලතාවල් කියලා මේ අකුණු විදුලි කොටණ්ඩයි මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ කරන දේ කායේන වාචාය මනසා න කෛරා කිංචනක් කරන්නේ නැහැ. කාමේ පහය සතිමා සම්පජානෝ. මේ දේවල් වලට ඇති වෙන මේ මනාපමනාප දෙක දැනගෙන ඒක ප්‍රහාණය කරලා සති සම්පජඤ්ඤය වඩන්න කියනවා. ඉතින් ඒ නිසා මේ චුල්ල පජ්ජුන්න දීතිකාව මගේ නෑයෙක් වෙන්න ඇති කියන මොනවා කරුවා සතියෙන් ඉවර කරන්න. කරකවන ඇවිල්ලා සතිය කියන වචනේ කොහෙන් හරි කියන්නේ දවස් සතියේ දවස් තුමානේ දවස් 4 කියලා තිබ්බත් මට හෙන්න ජොලියක් යනවා. මැක්ක ගැන කතා කරලා තියෙනවා. ඉතින් මෙයත් කියනවා පාපං නකෛරා සතිමා සම්පජානෝ. සති සම්පජාඤ්ඤේ ඉන්නවනම් ඔය කියන කාරණේ තමයි වෙන්නේ. එතකොට බුද්ධ ධම්ම සංඝ සිද්ධ වෙනවා. ඔය කායේන වාචාය මනසා නකෛරා කියන එක සිද්ධ වෙනවා. ඒක සතිය කියන එක කරන දෙයක්ද නැද්ද කියන එක අර්ථකථන දෙන්න පස්සේ.
සතියේ තියෙන බැලීමක් විතරයි. ඒ නිසා මේ සතියෙන් කතා කරේ දුක්ඛං න සේවේත අනත්ත සංහිතන්දී මේ ඉල්ලගෙන ඇද්දගෙන නාන්න එපා. බෙදාගෙන කණ්ඩ එපා. හිතාමතා දේවල් කරන්න එපා. චේතනා කරන්න එපා. උපය උපාදානා චේතසා අදිඨානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චනානන්ද සබ්බ ලෝකේ අනාබිරත සංඥා. ඕක තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. අපි නිවන පැතුවත් මොන දෙයක් අපේක්ෂා කරත් මොන දෙයකට ලං වුණත් වැදගත්ත් බුදියාගත්තත් කිවැදුනත් උපය උපාදානා චේතසා අදිඨාන අබිනිවේෂ අනුසය මේව නැතුව මේ ස්වභාව ධර්මයත් එක්ක අනේක මේක වෙනමම චීනේ ජපානයේ වගේ ටාઓයිසම් කියලා මේ ස්වභාවයට අනුගත වීම කියන ධර්මයක් තිබුණා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කරපේක හරියට ඒ අත තේරුම් ගත්තා. ටාઓයිසම් තිබිච්ච නිසා ඒගොල්ලෝ දැන් ශින්ටෝයිසම්, ටාઓයිසම්, බුද්දිසම් කියන තුනම එකතු කරලා කරගෙන යනවා. ටාઓයිසම් තියෙන්නේ ස්වභාවයට අනුගත වෙන එක. ඉතින් ස්වභාවයට අනුගත වීම කියන එක පරාජයක් කියලා තමයි විද්‍යාව කියන්නේ. ස්වභාවයට අනුගත වීම පරාජයක් කියලා තමයි තාක්ෂණය කියන්නේ. ස්වභාවයට අනුගත වීම පරාජයක් කියලා තමයි පූගය, ගණය, සමූහය, කුලය, ගණය කරන්නේ. එහෙම කොහොමද ස්වභාව ධර්මයේ එහෙම නැටුවට නටන්න බෑ. අපිට ඕන විදිහට අපි කරගෙන යන්න ඕන කියන තනියම ඉන්නකොට ඔගේ ප්‍රශ්නයක් නෑ. සමූහයට තමයි කොරෝනා ගැව්වේ. කොරෝනාව ගහලා තියෙන්නේ ගණයට තමයි ගහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගණයා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා ඉන්නවනම් මරුණත් ප්‍රශ්නයක් නැහැ. කොහොමඩක්වත් ඔය කොරෝනා ඉලක්කම් නැතුණා රුහිට වෙඩි පිරිස මැරෙනවනේ. ඒවට කියනවා සංඛ්‍යා ලේඛන මරණ කියලා. අලුත් නමක් දාලා තියෙනවා. දවසට මෙච්චර ගන්න රටේ මැරෙනවා. එවනේ සංඛ්‍යා ලේඛන වල තියෙනවා. උපත්ති ලදරු මරණ මෙච්චරයි, උපත්ති මරණ මෙච්චරයි, වයසට කට්ටිය මරණ මෙච්චරයි. ඒ ගානට වැඩි වෙලා නැහැ කොරෝනා. ඉතින් ඉස්ලාම ප්‍රධාන රැල්ල ගියේ බටහිර මොකද ඒගොල්ලෝ සමාජශීලී ජීවිත ගත කරේ. අද වුණත් ඒගොල්ලන් සමාජශීලී නොවේ නම් අවලංගු කාසි බවටපත් වෙනවා. ඒ සමාජශීලී වීමට ඒ රටවල කරන්න දෙයක් නැති නිසා තමයි ඒගොල්ලෝ දැන් අප්‍රිකාවටයි ආසියාවටයි මේ බටහිර ක්‍රමයට සමාජගත වීම තමයි දියුණු මට්ටම කියලා ඒගොල්ලන්ගේ උපමාන වලට දාගෙන අපි එතෙන්ට ගෙනියන්න හදන්නේ. අප්‍රිකාවත් ගෙනියන්න හදනවා. ආසියාවත් ගෙනද ඒගොල්ලන්ගේ දැනුම් මිනුම් මට්ටම් වල හැටියට බලනකොට ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාල වලට ගිය ඒගොල්ලන්ගේ පාලන තන්ත්‍රයේ තියෙන ඒගොල්ලන්ගේ වචන කතා කරන ඒගොල්ලන්ගේ සල්ලි පාවිච්චි කරන ජනතාවක් ගෙනියන්න හදනවා. ඉතින් අවුරුදු 10කට ඉතර හිටියට වැඩිය දැන් ඒක පචයක් බව, ඒක මුලාවක් බව, ඒක හීනෙන් දැක දෙයක් බව තේරෙන පටන් ගන්න තියෙනවා. ඒකට ආසියා කරේ අප්‍රිකාවට ඉච්චර දෙයක් නැහැ බෑ. ඒ වෙනකොට ආසියාවේ අප්‍රිකාවේ තියෙන හොඳ දැනුම විනාශ කරලා ඉවරයි. නැත්නම් මේ ත්‍රිපිටකයට අත තියාගන්න බැරි වුණා. අපි පිරිවෙන් අධ්‍යාපනයට අත තියාගන්න බැරි වුණා. අනෙක් සියලු තැන්වලදී කරගත්තා. පිරිවෙන් වල තාම අර බණ පුදු ක්‍රමයට යනවා. ආයුර්වේදයට අත තියාගන්න බැරි වුණා. නස්සත්‍රයට අත තියාගන්න බැරි වුණා. ඒවට කිව්වා ගුප්ත ධර්ම, ඒවා ලාමක ධර්ම කියලා. ඒව හැබැයි අඹරව ගත්තා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ තාලයට දාගෙන. නමුත් මේකේ තියෙනවා. ඉතින් ඔය මං හිතන්නේ චුල්ල පජ්ජුන්න දීතිකාව මම නිරීක්ෂණය කරනවා. මේ මිනිස්සු කොච්චරනම් අන්ධබූතව මේ නව තාක්ෂණයට ගිහිලා සමීකරණ හදාන පොදු සමූහ හදාගෙන පොදු නිගමන හදාන යන්න හදනකොට මේ මිනිස්සුගේ තියෙන ස්වභාව ධර්මයේ සහ සාමාන්‍ය බුද්ධිය කොච්චර කැලසෙනවද කියලා. ඒ නිසා මට ගොඩක් වැටෙනවා මම මේ කෙටියෙන් කියන්නේ කියලා පජ්ජුන්න දීතිකාව කියන මේ වචනෙන් අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඒ නිසා මේ අපි දන්න ටිකෙන් එහා වෙන මොකක්වත් නැහැ. ඔච්චරමයි ඕකාගේ කරගෙන විශ්වාසයෙන් ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි බ්‍රහස්පතින්ද ධර්ම දේශනාවෙන් පස්සේ එකතුලා ඉන වෙලාවක් කාට හරි පූසින්න ප්‍රශ්නක් තියෙනවා වගේ නංගිනම් පජ්ජුන්න දීතු චුල්ල පජ්ජුන්න දීතු කියලා මම දන්නවා නංගිට. මම නංගිට නම් ඇවිල්ලා මොකක් හරි ආයෙනවට පට ගන්න ප්‍රශ්නක් තියෙනවා. හැබැයි නෑ කියලා තමයි පටන් අරගන්නේ. මේ වෙන කාට හරි මොනවාරි තියෙනවා නම් අර මයික් එකල්ව නම් හරි නංගි. මේ එන්නේ හරි. නෑ එහෙම නෑ.
චුල්ල පජ්ජුන දීතු. වෙන කාටද ප්‍රශ්න තියෙනවා අපි මේ නංගිගේ ප්‍රශ්නේ යට කරලා අවස්ථාව ගන්න කියලා කියනවා. හම්බෙලා නෑ. නෑ උන්ට ඇස්සල්ලා නෑ. පැටව දෙන්නෙක් ඉන්නවා ඇස්සල්ලා නෑ තව ඒ නිසා උන්ට තාම පුරවැසි භාවය ලැබිලා නෑ. නතා කාලේදී කටානවල් තුනක් ආහඬ සලස්සන බාඩ පොරුද්දක් දෙන්න උනා. වෙන කාටද තියෙනවා නම් කමල් ඉන්නවද? අවසරයි ස්වාමීන් වහන්සේ අනුෂ කතා කරන්නේ මේ පැත්තෙන් මේ පැත්තට ප්‍රශ්න හම්බ වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සිව් පිළිසිබ්බියාවත් රහතන් වහන්සේලාගේ අර කරුණු හතරක් කියුණා අර්ථ ධම්ම නිරුක්ති පටිභාන ඒකේ පටිභාන ගැන චුට්ටක් පුළුවන් නම් පැහැදිලි කරන්න. අර්ථ ධම්ම නිරුක්ති පිළිබඳ විශේෂ ඥාන වලට පටිභාන කියනවා. අර්ථය පිළිබඳ විශේෂ ඥාන, ධර්මයේ පිළිබඳ විශේෂ ඥාන, නිරුක්ති පිළිබඳ විශේෂ ඥාන. ඒ වගේම දිස්නෙට, ඒ වගේම තීව්‍ර භාවයට පටිභානයි කියලා කියනවා. මේ පටිභාන ඥාන තමයි අර තුනේම ක්වොලිටි එක කියලා කියන්නේ. ගුණාත්ම වෙනස. නිරුක්ති කියන්නේ තමයි බණ කිව්වේ. ඒක ඇවිත් ටික කියන්නකෝ. ඒකට මම කියලා දෙන්න. ඒ වෙලාවේ බුද්ධි මම දැක්කා. ඒ වෙලාවේ බුද්ධි ඇනිලා දැන් නිරුක්ති මොකද්ද කියලා අහනවා. ඒ නිසා මොකද්ද නිරුක්ති කියලා දැන් හරි බණට කියපු ටික කියන්නකෝ. ඒකට අපිට පුළුවන් තව නෑ නිරුක්ති කියලා කිව්වේ සානන්සේ ඒක එක්ස්ප්ලනේෂන් එක. ඔව්. ඉතින් මේ ඒ මොනවාද ඒ දූතිකාව දෙවඟන කිව්වේ කලින් මම ධර්මය අහලා තියෙනවා මම බුදුන් ගැන අහලා තියෙනවා දැන් මම මා විසින් ඒක ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා කියලා තමයි අය කියන්නට යෙදුනේ. ඒතර සානන්ත නිරුක්තියක් කියලා කිව්ව එක තේරුන්නේ නැහැ මොකද වචනේ. ඒකට සාක්ෂි වශයෙන් තමයි අත දම නිරුක්ති ප්‍රතිමාන ගත්තේ. නිරුක්ති කියලා කියනකොට මම දැක්කා මෙතන ඉන්න හුඟ දෙනෙක් නිදි. උදා මගේ ප්‍රතිභාණේ. මගේ ප්‍රතිභාණේ තමයි බණක් කියනකොට හුඳට මේ දුරස්ත ඉන්න කට්ටිය ගැන කොමන කතාවද? මේ ඉන්න කට්ටිය වුණත් ඒ මූණ දිහා බලනකොට පේනවා හුඳට බණ වැදිලා ෆුල් ආතල් එකේ යන්නේ. ඒ නැත්නම් හොඳ සූස්ති එකේ ඉන්නේ. ඒ කියන්නේ අන්තිම විචිත්‍රයි ධර්ම කතාවනේ. ඒකල ඉවරනාට පස්සේ ආයෙත් නිරුක්ති මොකද්ද කියලා අහන එක මම කියනවා නින්දාවක් කියලා. ඒ නිසා හොඳ වෙලා තියෙන 13 කුටිය මේක රෙකෝඩ් කරනවානේ. ඒකේ නිදාගෙන ඉන්න කාලේ රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒකට වීඩියෝ කරුවොත් තමයි ඉවරත් වෙන්නේ. වීඩියෝ කැමරා එකක් ගෙනාම නම් සියලු දෙනාම ඉද්ද ගැහුවා වගේ ඉන්නවා. ඒක බුරුමේ දානශාලාවේ කොච්චර කිව්වන්නේ සයිඩෝ හිටියත් දානි ගන්නකොට කතා කරනවා. සයිඩෝ සමාජයට නැගිටලා කියනවා කරුණා කරලා මේක භෝජන සංග්‍රහයක් කරගන්න යන්න එපා. මේ භාවන මේ දානි වළඳන්නේ යෝගාවචර භික්ෂුන් වහන්සේලා. පිට යන කතානක. සයිඩෝ පැත්තක යන කැමරාවක් ගේන්නකෝ සේරම බුදු වෙනවා. හිල්ලෙන්නේ දාන බෙදාගන්නේ ගන්නව අනනවා වළඳන ඔක්කොම එහෙමයි. ඒක තමයි ওই වීඩියෝ කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒ කට්ටියගේ අවධානයක් එහෙම එක තැනක තියාිනවා කියන එක ඒක ලේසි නෑ. ඒ නිසා මම කියනවා නිරුක්ති කියන එක කොහොමද මේ චුල්ලපජ්ජුන්න දීතු සූත්‍රයට සම්බන්ධ කෙරුවේ කියලා ඒ සම්මතාව ගැන කියලා දැන් මේ සාකච්ඡා වෙච්ච ටික කියනවනම් කවුරු හරි කැමතිද අහගෙන හිටපු කෙනෙක් මේ අනේ මේ අසරණය කොට දාන්න. මොකද්ද නිරුක්ති කියන එකෙන් හුවා දක්වන්න උත්සාහ කරුවේ කියලා. එතකොට අපිට පුළුවන් ඊට එහාට යන්න. එතකොට මේකත් ඒ කෙනාට මේ විමුල බුද්ධ ආමතුන්ට පහන් කියන එක නේද? ඈ? බාහිරයි මම නෙමෙයි ඒයි බාහිරත් නෙමෙයි එහා පැත්තයි. තිස්ස රජුන සම්බන්ධ කරනවා. ඔය කියන්නේ දේවානම් පිටිස් රජුරු. ඒ ඔක්කොම මේ නිරුත්‍යත් තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න මේ මේතු හැමදෙර ටෙස්ට් කරපු හැටි. මේ මනුස්සයාට තේරෙනවද කියලා. ඔය ඒකට කියati නීයාත නේතාර්ථ කියලා මම කතා කරන්න ගියේ නෑ. පේන මුණත දැක්ම නිසා වැහෙන කොටස නීතාර්ථේ නීයාර්ථය කියලා කියනවා. යමක් පේනකොට හුඟක් වහනවා.
එතකොට මේ වහන කොටස සහ පේන කොටස කියන දෙක අතරේ පෘථග්ජනය අන්ධ පෘථග්ජනනේ පේන කොටසේ විතරමයි. ඒකම උලුප්ප දක්වමින් ඉන්නවා. නමුත් අර කල්යාණ පෘථග්ජනය හෝ සුතවාර්ය ශාවකයා දන්නවා මේක මේ නැටිල්ලෙන් කොලේ වහලා ගහන්නේ. දැන් අද තියෙන දේශපාලනය කරනකොට ඒක හොඳ ප්‍රසිද්ධයි. මොකක් හරි ව්‍යාපාරයක් මොනවා හරි කරනවා නම් අපේ පැත්තේ මේක කවුන්ටර් මොකද්ද කියලා තියෙනවා ලොකු කම්පැනි වල ඒ කම්පැනිව බාලබඩුවක් හදලා දානවා මාකට් එකට. දාලා කියනවා අපේ නිෂ්පාදනයේ ජෙනුවින් ඒකට බාලබඩු තියෙනවා අහුවෙන්න එපා. දැන් අහුවෙන්නේ ඒ කම්පැනිවෙන් බාලබඩුවක් දාන්න. ඒකල වීඩියෝ එකක් හදලා පෙන්නනවා මෙන්න මෙහෙමයි බාලබඩුව අඳුරන්නේ මේක නියම බඩු කිය අර ඇතුළෙන්ම තමයි කරකෙන්නේ. ඒ නිසා මේ මායя බුදුවරු 1000ක්ම අවල පෙන්නනවා. ඒ කට්ටිය තමයි දැන් ඉන්න කර්මස්ථානාචාර්යවරු. ඒගොල්ලෝ බොහෝම ලස්සනට කරලා පිටි මේ අන්ධ පෘථජ්ජනය හෝ කල්යාණ පෘථජ්ජනය කොහොමද දැනගන්නේ මේ මිනිස්සු ඇත්ත කියනවද බොරු කියනවද කියලා. මේ මවාපෑමක්ද කරන්නේ නැත්නම් කාට හරි බීඩිය ගහනවද නැත්නම් කාගේ න්‍යාය පත්‍රයක්ද කියලා අල්ලන්න බෑ. ඒකයි කියන්නේ මේ කට්ටිය කතා කරනකොට ගල්පිලිමයක් වුණත් උලුවනවා කියලා. ඒක ඔක්කොම මේ නිරුත්තියට කිට්ටු කරනවා මිසක් නිරුත්ති කියන එකට තාම විනුබුද්ධි බලාපොරොත්තු වෙන උත්තරේ ආවේ නැහැ. අවසරසනස මේ නිරුක්තිය කියලා කියන වචනේ තේරුම් නැතිකක් තියෙන්නේ. දැන් සායනංශ කියන විදිහට තේරෙන්නේ ඒක hidden meaning කියන එකයි. දැන් ඒකට මට ක්ලාසිකලි ඒක තේරුම් කළ දෙන්න පුළුවන් වෙන්නේ අර සායනංශ කියන්නට යෙදුනා පේශ කර්ම දුහිතෘ ගැන. එතකොට තථාගතයන් වහන්සේ ආයෙකින් අහනවා දන්නවද කියලා. ඔව් මම දන්නවා කියලා කියනවා. ඊට පස්සේ අහනවා දන්නේ නැද්ද කියලා. නෑ දන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒ කන්වර්සේෂන් එක දැන් වෙන කෙනෙක් අහගෙන ඉන්නකොට අවශ්‍යයෙන්ම කියනනම් අන්ධ පෘථග්ජනෙක් අහගෙන ඉන්නකොට තේරෙනවා මේ බුදුහාමුදුරුත් එක්ක මෙයා විකාර කතා කරනවා මේක ලව් ස්ටෝරියක් යනවා වගේ. It is not that. දන්නවද කියලා අහන්නේ yes I know that I happen to be dying. ඊට පස්සේ දන්නේ නැද්ද? දන්නේ කොයි කවද්ද වෙනවද කියලා but I know for sure it's happening කියලා. ඒකද නිරුක්තිය කියන්නේ කියලා දැනගන්න. ඒකෙත් ඔහොම නෙවෙයි ඔය කතාව කියන්නේ කොයි සිට ආවේද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? නෑ දන්නෝ. කොහෙද යන්නේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද? නෑ දන්නෝ. ලව් ස්ටෝරි එකක් නෙවෙයි යන්නේ arrogance. මිනිසුන්ගේ වෙන්නේ බුදුරජාණන් ඉදිරිපිට කිසියම් චාරයක් නැතුව කතා කරනවා. මිනිස්සු කැටි පොළු අරගෙන පාලි සංස්කෘතත් කිව්වා ආරොම්මා බුදුරජාණන් පොඩ හෝ අපේ ළමෙන් අහමු මේ කොහෙන්ද ආවද කියලා කිව්වම මම ඇහුණා. දන්නේ දන්නේ ඔව් මොකද්ද ඒ ළමයා දන්නේ මං කොයි ලෝකේ ඉඳලා ආවද මේ පේස කර්ම දර්විල දන්නේ දන්නේ නැද්ද කියලා ඇහුවට පස්සේ කිව්වා මං ආවේ නම් තාත්තගේ පේස කර්ම ශාලාවේ ඉඳලා කියලා දන්නවා. හරි දැන් මේ මේ මෝල් වන්දනට තේරෙන්නේ නැහැ නේද? දැන් යන තැන දන්නවද? මං දන්නේ නැහැ. මම මෙහෙම මැරලා දැන් පොඩ්ඩකින් මැරෙන්න ඉන්නේ මේ කෙල්ල. මැරලා යන තැන දන්නේ නැහැ. දන්නේ නැහැ මං දන්නවා. මේ ගෙදරින්දලා ආවේ මම යන්නේ වේදකයි. ඉතින් අර මිනිස්සු බලනවා මේ යක්ෂදී කතා බුදුහාමුදුර අහන දෙයට টොප් එකට උත්තරයක් දෙනවා. දන්නවද කියලා අහන දන්නේ නැහැ කියනවා දන්නේ නැති කියනවා දන්නවා කියනවා. ඒක තමයි තේරවාදයේ අටුවාවට වෙලා තියෙන්නේ අද. අභිධර්මයේ toy හොඳ ප්‍රශ්න දෙකක් ඇහුවොත් කට උත්තර නැතුව නෑ. හැබැයි දන්නේ නැති කට්ටියට උදේ පටන් ගත්තා රෑ 12 වෙනකම් වතුර නොබී බණ කියන්න පුළුවන්. ඉන්නේ ඒකේ නිරුත්තිය කියන්නේ අර්ථය දීම. නිරුත්ති කියන්නේ නිර්වචනය කියන වචනේ. කේදේ පැහැදිලි කරලා කියන්න පුළුවන්. ඒ ළමයා ආනකොට බුදුහාම කියන දන්නවද දන්නේ නැහැ. දන්නේ දන්නවා. එච්චර ඒ ළමයා කියන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ තමයි මේ මිනිසු කොල්ල කඩන්න නැගිනකොට ඔය ළමයා මොකක්ද දන්නේ නැහැ දන්නේ කියන්නේ මේකනේ ස්වාමීන් වහන්සේ. හරිනේ. දන්නේ නැද්ද දන්නේ නැතිලා හරිනේ දන්නවා කියනවා. ඇයි මේමනේ? ඒ නිසා කිතුල් ගහට ගිය මිනිහට කියන්න දෙයක් තියෙනවනේ. ඒකද මේ චතුරත්වය කියලා කියන්නේ. ඒක තමයි අද දේශපාලනය කියන්නේ. කොහොමඩක්වත් අල්ලන්න බෑ. නමුත් ඒක තමංගේ විමුක්තිය පිණිස යොදා ගන්න ක්‍රමයක් තියෙනවානේ. ඒකයි මෙතන මේ නිරුත්ති කියලා කියන්නේ. නිරුත්ති කියලා කියන්නේ අර්ථකථනය. නිරුත්තියක් දෙනවයි කියලා කියන්නේ අර්ථ ඡායාවක් දෙනවා. මේක අර්ථ ඡායාව දුන්නා තව ගොඩාක් අර්ථ ඡායා තියෙනවා. ඉතින් මේ දියුතුව කියනවා මට ධර්ම වැටහෙන්නට මම කෙටියෙන් කියන්නම්. හැබැයි ධර්ම එහෙම කෙටියෙන් කියන්න බෑ. විශාල දෙයක් මම මේක කණක් කොනක් කරන කියන්නම් කියලා.
ඉතින් ඒ කණෙන් කොටින් තේරුම් ගන්න චරිත වලට ඒක තේනවා. වෙනකොටකට තේරෙන්නේ නැහැ. ඉතින් නිරුක්ති කියලා කියන්නේ යමක අර්ථකථනය. ඒ තමයි දැන් නවීන දීලා තියෙනවා නිරුක්ති කියන වචනේ එහෙම කොටු කරන්න පුළුවන් වචනයක් නෙවෙයි. නිරුක්ති කියනට අර්ථය තේරෙනවා, ධර්මයේ තේරෙනවා, පේන දේ පේනවා, ඒකට බහලා ගහන දේ තේරෙනවා. ඉන්ද්‍රිය ඥානෙ තේරෙනවා, අනුබෝධ ඥාන තේරෙනවා. බුදුජානකේ අනුබෝධ ඥානයක් තියෙනවා. මේ කවුරුහරි නටාගෙන එනකොට මේ මොකාට දෙන්නේ කියලා හැරෙනකොට දන්නවා. ඉතින් යාට නටන්න දෙනවා. ඉදිකට පේන්නේ රටට පේන්නේ මේ බුදුහාමුදුරට ස්තෝත්‍රයක් කියාගෙන ස්තුති කරගෙන ළඟට එනවයි කියලා. නමුත් බුදුහන්සේ දන්නවා මෙයා එන්නේ මොන හරි ගේමකට. හැබැයි ඒක රටට පේනකන් බුදුහන්සේ අතපය දික් කරන්න යන්නේ. හැබැයි ෆුල් ඇලර්ට් එකේ නිකන් නාටකම් බලනවා බලන්න. ඉතින් ඒකට කේමනන්ද ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්නා මට ඒක තාම විසකාල වශයෙන් කන් බැරනවා මේ පදපරම ජාතකය කියලා. පදපරම ජාතකය කියන්නේ ඒක යක්ෂ කාන්තාවකට හරි කොමාරි වෙලා මිනිස්සුක එකතු වෙලා හරි දරුවෙක් හම්බ වෙනවා කොමාරියේ දරුවට මේ අර දෙමාපියන්ගේ තියෙන යක්ෂ මනුස්ස සම්බන්ධය නිසා කරදර වෙනවා. ඊට පස්සේ යක්ෂණී හරි කාට හරි මෙයාට වරයක් දෙනවා. ඕන කෙනෙක් ගියේ පාර ට්‍රේස් කරන්න පුළුවන්. මේ අපිට පූසිටේම හම්බෙලා තියෙන එක තමයි. ගියේ පාර ට්‍රේස් කරන්න පුළුවන්. පස්සේ ඕනෙම හොරෙක් ඔය පොලිසිය බල්ලෝ කරන්නේ. ඒකට ට්‍රේස් කරන්න පුළුවන්. පදපරම. ඉතින් ගියාට පස්සේ රටේ ප්‍රසිද්ධ වෙනවා රජුරවන්න මේක එන අඩි අවුලක්. මොකද රජුරන්ගේ කීර්ති තමයි ඉක්මෝල යනවා. රජුරෝ භාණ්ඩාගාරිකේ තියෙන දෙයක් පුරোহিতත් එක්ක කතා කරලා හංගනවා. හංගලා හරියට කියනවා අල්ලපන් කියලා. අජේ අවශ්‍යතාවය ඉඩ දෙනවා. දීලා වුණා පස්සේ මෙයා උසාවියට ඇවිල්ලි වෙලා උසාවිය රජුරෝ කැඳවලා කියන කියපන් කියලා. මෙයා කියනවා කියන්න විදියක් නැහැ කියලා. රජු කෙනෙක් උගනේ මං කියන්නේ බොරුවනේ කරන්නේ. උසාවිය බලාගෙන ඉන්නවා. දැන් හොඳටම තකතිරු මේක රජුරන්ගේ බලයේ තියෙනවා. මෙයා ළඟ බලයක් නැහැ. මෙයා කියනවා කියන්න විදියක් නැහැ කියලා. උසාවිය කල් දාන්න කියනවා. දෙවෙනි දවසේ රැස් කරනවා. අර වගේම අවස්ථාවක් දීලා කියනවා මේක කියාගන්න විදියක් නැහැ කියලා. රජුරෝ කියන බොරුව කරන්න කියලා. බලංග ඔහොම එකක් නැහැ බොරුව කරන්න කියලා. ඉතින් කියනවා කෙරුවොත් එහෙම දෙවන්නාස විශාල පෙරලියක් වෙනවා. බොය මොන જાති කෙරුවත් උසාවිය නොම ගන්නවා. මං තව සැරේ එකයි දෙන්නේ. එදාට උඹ ඉසගත දාන්න. රජුරන්ට ඕනේ ඒක. හරි කල් දාන්න. තුන්වෙනි දවසේ කතා කරනවා දෙවන්නාංශ මට කතා කරන්න ඉස්සෙල්ලා මං කියන විශාල පෙරලියක් වෙයි. ඒක උනාට කමන්නේ නැද්ද? මමට එකක් දුන්නා දෙකක් දුන්නා කියපන්. මං කැමතියි. රජුරෝ තමයි හොරා. මුළු උසාවියම ගිහලා රජුරෝ මරලා මෙයාව සිංහාසනේ තියනවා. එයා පෙන්නලා දෙනවා මෙන්න මෙහෙමයි කෙරුවේ පුරোহিতත් එක්ක එකතුනේ තමන්ගේ භාණ්ඩකාරයේ සල්ලි මෙච්චර වස්තු ප්‍රමාණයක් මෙන්න මෙතන හංගලා තියෙනවා බඩු ඔක්කොම තියෙනවා. මම මේක හෙලි කෙරුවා නම් පළවෙනි දවසේ හෙලි කරනවා නම් මිනිස්සු පිළිගන්නෙත් නැහැ. දෙවෙනි දවසෙත් මට මේකේ කේස් හිස්ටරි එකක් හදන්න ඕනේ. මට මේකේ හිස්ටරි එක හදන්න. ඒකයි මම 1 2 3 ගියේ. මට රජ්ජුරුව මරන්න ඕනකමක් නෙන්නේ. රජ්ජුරුව කිව්වා ඔයගොල්ලෝ අහගෙන හිටියා වෙනසක් වුණාට කමක් නැහැ කියලා. මට මරන්න සයිස් එකට ගත්තා. ඊට පස්සේ මම කියනවා මෙන්න පදපරම ජාතකය. ඒ වෙලාවෙම රජ්ජු මිනිස්සු එකතු වෙලා මේ රජ්ජුරුව මේ අහිංසක මිනිස්සෙක් අල්ලගෙන එයාගේ ශිල්පේ බිම දාලා රජ්ජුරුවන්ගේ කීර්ති නාමය ඇති කරන්න මේ මිනිස්සයා මරන්න ගහපු කුමන්ත්‍රණයක් මෙතන තියෙන්නේ කියලා ඔක්කොම මිනිස්සු එකතු වෙලා උසාවිය එකතු වෙලා රජ්ජුරුව මරලා වටේ රජ කරනවා. ඉතින් කේවනන්ද සාංශ කිව්වා සත්‍ය කවදා හරි එහෙම ජය ගන්නවා. එතකන් කියන්න එපා. කියන්නේ කියාගන්න විදියක් නැහැ. ලිපියේ කොළයට මූණ යොමන විට S2 පිය වෙනවා. කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ පරිවි රජිනියේ එදා වගේ මමත් එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ. ඉතින් ඔය තමයි අකුරු හතර තමයි කොහොම කෙරුවත් කියන්නේ. කියල්ලේ ලල්ල. බැඳලා ළමයි හම්බුණත් කියල්ලේ ලල්ල. ඉතින් හොඳට දීගේ කරනවා. ඔය කෙටියෙන් කියන්න තියෙන ඔච්චරයි. ඔය කොච්චර සින්දු කිව්වත් මේ අර කතා මේ කතා කිව්වත් කෙටියෙන් පවසේ මගේ ආදරියේ කීමට ඇති සැමදේ පරිවි රජිනියේ එදා වගේ මම අදත් ඔබට තවම මම ආදරේ කියා ගන්න බෑ. ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්ත කිව්වොත් පැත්ත කනවා.
ඒ ඇත්තට ඉතිහාසයක් හදන්න ඕනේ. උසාවියේ සාක්ෂි කර ගන්නවා. මම රජුරණ කලින් කියනවා මේක කිව්වොත් පැටලෙලක් වෙනවා. මොකද කියන්නේ? රජුරෝ දන්නේ නැනේ මේක රජුරෝ කියන්නන්න හදන මේ බොරුව කියනවා. මෙයාට ශිල්පයක් නැහැ. මෙයා මේ ඇත්තට මුණ දෙන්න හරන කරන්නේ නැහැ කියලානේ. ඒ වෙලාවට නොකර නිකන් ඉනවා. කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේ කරන්න බෑ කරන්න හොඳ නැහැ කියලා ඊට පස්සේ ඔක්කොම සෙනග රැස් කළා. හරි ගස්සලා උසාවියත් ලැහැත්ති මේවස එක්ක මැරනවා. අද මෙයාට මරණ දඬුවම නියම කරනවා. ඒකට උඟාක් සෙනගෙනවනේ. කැත්ති පොළු අරගෙන එනවනේ. ආවට පස්සේ කියනවා මෙන්න කෙලිය. මේ කෙරුවේ රජුරෝමයි. පුරোহিතත් එක්ක කතා කරලා කෙරුවා. තමන්ගේම භාණ්ඩාගාරේ සල්ලි මෙතනින් අරන් ගිහලා අතන දැම්ම කිසි හොරෙක් සම්බන්ධ නැහැ. මෙන්න පාද ගිහිලා තියෙන මෙන්න මෙහෙමයි පදවරම. ඉතින් ඒකයි අද බුද්ධ ආගමේ තේරවාදය එච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැත්තේ. ප්‍රසිද්ධ කිරීම සඳහා ආසින් යන කට්ටියයි ඔය ඉන්ද්‍රජාල කරන කට්ටිය ඔක්කොමලා කරන්නේ මේ සක්කි ඥානාමි නැහැ. Taman වශයෙන් අවබෝධ කරපු දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒ නිසා ඉන්ද්‍රජාලයි අරයා කියපු දෙයි මෙයා බොරු කරනෙව්වයි. ඉතින් ඒවට කියනවා මේ ප්‍රසංගික කියලා. මේ කවුද නාගාර්ජුන පාදයන් කරපු තියෙන මධ්‍යම කාය ප්‍රාසංගික. ඒකේ පෙන්නනවා ඕගොල්ලෝ කරලා තියෙන බොරුව කියන එක. හැබැයි මේක කරන්න කියලා කියන්නේ නැහැ. මොකද ඒක බුදුහාමුදුරු කියලානේ තියෙන්නේ. මංගලට මේක කරපන් කියන්නේ මං යමක් මේ ස්වයම්බූ නෑ මම දෙන්නේ කිසි දෙයක්. ඒක ප්‍රාසංගිකයි. ඕගොල්ලෝ මුල කියප එක මේකට ගැලපෙන්නේ. මේක මේ ඔය ඕනෙම කර්මස්ථානාචාර්යවරයෙක් වචන දෙකක් කතා කරන එක ඇනලයිස් කරලා පෙන්නොත් පෙන්වන්න පුළුවන්. මෙයා මෙතන තියෙන්නේ ප්‍රෝඩාවක් කියලා. ඕනෙම දැන් මේක ඉන්න ශාස්ත්‍රුන් වහන්සේලා වගේ පේන ඉන්න කට්ටියයි වචන දෙක කතා කරනකොට පේනවනේ. කියන්න එපා. කිව්වොත් එමේ හිතන්නේ අර ප්‍රසිද්ධ වෙච්ච මනුස්සයෙකුට ගහලා අපි මේ ජය ගන්න හදනවා. ඉතින් මිනිස්සුන්ට තියන්න ජූරියට තියන්න තීන්දුව කරගන්න. ඔය එක්කිනෙකුටවත් ඉන්න පුළුවන් බෑන ජනමාධ්‍ය නැතුව. ඒගොල්ලෝ ගංගානංගගේ වැලියටයක් ගන්න යනවා. අපි ජනමාධ්‍යට යන්නෙමත් නැත්තේ අපිට ගංගානංගගේ වැලියට හොඳයි. අනන්තා මාලුකා ජිනා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. මේක අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ගාන වැලියට වලට වැඩි. කියා කොස්සන්නේ නැහැ. පදපරමයි. එසා කියා පෑවනේ කල්ලාතුව කියා පෑවත් හරි භයානකයි. ඒකට කේමනන්ද ඥානන්ද සංස්කෘතිය කේස් හිස්ටරි හදනවා. ටික මිනිස්සුගේ ටෙන්ෂන් එක නංගනවා. ඒ නංගන හැම වෙලාවෙම මගේ ජීවිතයේ අනතුරේ රජ්ජුරෝ කියනවා ඔබ දැනගනින් අනිත් දවසේ මේක හරියට මේ උසාවියට කිව්වේ නැත්තම් මම මගේ රාජාන ක්‍රියාත්මක කරනවා. ඒකට මෙයා දන්නවා ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අම්මා යක්ෂණියක් අම්මා ඔක්කොම අරසාව දෙනවා. අම්මා කියලා තිනවා මේ හොරාගේ පාරේ පදපරමව කියන්න පුළුවන් කියලා. හැබැයි කියන්නේ දැන් දේවධර්ම ජාතකෙත් මේ යක්ෂයා ගන්නවා යටකට පස්සේ කියනවා දේවධර්ම දන්නවනම් යාළුවෝ දෙන්න මල්ලියා දෙන්න නිදහස් කරන්න. එහෙම බෑ. දේවධර්ම කියන්න මට ආසනයක් පනවපන් හඳුන් කරියේ පරිේ නාවපන් සුදුරෙද්දක් එලපන් ධර්මයේ දේශනා කරන්නට ආර්දනා කරපන් එතකොට බණ කියන්න. ඒකට යක්ෂයා වුණත් අර මිනි කන යක්ෂයා වුණත් ඒ ටික කරනවා. මොකද මෙයා ළඟ දේවධර්ම තියෙනවා. එහෙම නැත්නම් උඹට මම දේවධර්ම කියන්නම් මල්ලිලා දෙන්න දීපන් කිව්වොත් දේවධර්මෙ තුච්ච කරවෙනවනේ මල්ලිලා දෙන්නට. එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ ඒකට මේ නැකත එනකන් පරිසරේ එනකන් ඒකයි බුද්ධ ඥානසේ වේශාක පුන්නමියන් එනකන් ඒ කිසිම සිද්ධියක් උනේ නැහැ. තමන්ත පාසාදිකාවේ තියෙනවා ඒ ගිනාපු බෝපැලේ පවා වේශාක පුන්නමේ නැකත එනකන් අහසේ තිබ්බලු. හරියට නැකතට කිව්වලු මේක අලියෙක්ගේ උසට එනකන් වේදිකාවක් වෙනකන් බිමට බහින්නේ නැහැ. ඊට පස්සේ වහාම බසවක් කුලෙමේ තියෙන පැලිච්ච මේ වගේ නල්ලා මැටි කැට ගෙනල්ලා හැදුවලු වේදිකාවක් ඇතාගේ මාන. ඒ ගාම අහසට පැනනලු. පැනලා වෙසක් පුන්නමියට ඇවිල්ලා හරියට මේ මැටි කැටකට පාඩි වුණාලු. ඒක නිසා මිනිස්සු දැඟලුවට හරියන්නේ ඒකට නැකතක් තියෙනවා යෝගයක් තියෙනවා. ඉතින් පදපරම ජාතික දන්නේ එක නා යෝගෙට ඉඩ දෙනවා. ඒකට යාගේ ශිල්පේ බාල්දු කරන්නේත් නැහැ. රජුරණ අභියෝග කරන්නේත් නැහැ. රජුරණ කියනවා අද කියන්න බෑ කියලා. රජුරෝ හිතන්නේ මේ මෙච්චර සිනගස්සලා තියෙදි මියා කම මුත්තක රට කලමගෙන හිටියන මං ඉතර බොරු කියනවනේ. ඒ රජුරණ හොඳ සාක්කියක්. හොඳයි මොකද කියන්නේ අපි තව දවසක් ගනිමු. හැබැයි මේ උසාවි ඔච්චර රැස් කරන්න බෑ දෙවෙනි දවසේ දෙන්න. අරු ඉදත් කියනවා මේකයි දෙවන්නාංශ කිව්වොත් අලි අවුලක් වෙනවා මෙතන. ඉතින් තොට කෙල වෙනවයි කියලා කියන්න බෑනේ. කියන්නේ ඒක තමයි. දැන් ඔය
රාජතන්ත්‍රෙ පෙරලෙනවා. උපාන්තේ මොකද කියන්නේ? මේ ඉතින් රජුරණ මේ උසාවියේ මොකද කියන්නේ මේ ලොකු පෙරලියක් කරනවලු කමන්නේ නැහැ. ඇත්ත එරරියට එනවනම් මෙච්චර වස්තු නැති වෙලා තියෙනවා කමන්නේ නැහැ නේ. ඒත් මං තව දවසක් මට දෙනවද? කියන අනිත් දවස් නම් තෝගේ බෙල්ල ගහලා දානවා. දැන් බලපේ රට විනාශ කරනවා බොරුව කියන්නේ කියපන් කිය. අනිත් දවස් කියන රස කරනවා පස්සේ මෙන්න මෙහෙමයි මේ ඔක්කොමලා ආගෙන ඉන්න බුදියා ගන්න එපා. මේ රජ්ජුරුවම තමයි හොරකම් කරලා තියෙන්නේ. භාණ්ඩාගාරේ සල්ලිමයි. දැන් මෙන්න මෙතන හංගලා තියෙන්නේ. යන් බලමු. ඒකට යන්නේ ඉස්සෙල්ලා මිනිස්සු උසාවියට ගිහිල්ලා රජ්ජුරුව මරනවා. මේ අහිංසක මිනිහෙක් ගෙල්ල මෙච්චර දන්න මිනිහෙක් නැති කරන්න කටයුතු කරයි කිය. ඉතින් මේ පදපරම ජාතක පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්නකෝ. ඒ ඇත්ත තමයි ඇත්ත උනත් හෙලි කරන්න වෙලාවක් තියෙනවා. බුදුරජාණන් කියන්නේ සත්‍යතෝ තේතතෝ අත්ත සංහිතෝ මනාපතෝ ඒත් කාලම් මඤ්ඤසි. ඔය එනේන සත්‍ය වලට දඬන්න යන්න එපා. ඒ සත්‍ය විසින් එයි. ඒක තමයි සස්ටේනබල් ට්‍රුත් කියන්නේ. අපි ජග් ගහන්න ඕනේ නැහැ සත්‍යයට. මම පැහැදිලිව කියනවා සතිපාසලට අපි ජග් ගහන්න ඕනේ නැහැ. සතිපාසල ඒක විසින් කියන අපේත් ඒක යෙදිලා කරලා අපි සන්තෝෂ වෙනවා. බලනවා මේක යෝගෙට හරියට වැඩේ වුණා නම් ජාඩියට මුඩිය වගේ වැඩේ හරියයි. හරියන්නේ නැතිව තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳ ලකුණක්. අමුවම කාලා ඉදිලා නැහැ. ඉතින් ඕක තේරෙන්නේ නැහනේ. නිරුත්‍ය දන්නේ නැති කෙනාට ඒක තේරෙන්නේ. එයා හිතනවා හරියට වචන කිව්වොත් අනිවාර්යයෙන්ම අනිකට තේරුම් ගන්න ඕනේ නැහැ. යෝග දෙක එකතු වෙන්න ඕනේ. හරියට ඒ අදාළ උපමාව රූපකේ දාලා ඒ දේ කියනකොට sannivedana වෙනවා. අද මේ ජන sannivedana යුගයේ IT ටෙක්නොලොජි විතර මිනිස්යන් මල්මත් වෙච්ච පිස්සු ඇදිච්ච යුගයක් නැහැ. මොකද නිරුත්‍ය කියන එක ඇත්තෙම නෑ අද. අර්ථය විතරමයි තියෙන්නේ අර්ථ ශාස්ත්‍රයේ අත්තට පඤ්ඤ අසුචි මනුස්සා කක්කා මනුස්ස ළඟ තියෙන මේ අර්ථ ශාස්ත්‍රයේ කක්කා ඒ මිනිස්සුන්ට ඒකේ වෙන්නේ මොකද්ද ලෝකේ තේරෙන්නේ නැතුව යනවා ඒ නැත්තම් most uncommon thing is the common sense කියලා කියනවා ඒ දෙක වෙන් කරලා පෙන්නන එක මේ ද්විතීව කියනවා මට ඉතල ධර්මයේ තේරුනේ නැහැ බුදුන් දන්නේ දැන් තේරුණා මම මේ කියන්නේ මම එදා නොදන්න කතන ඉඳලා මෙතෙන් ආපු හැටි මේ ඔක්කොම කියලා දෙන්න බෑ මම ඕගොල්ලන්ට තේරෙයි කියලා හිතනවා පොඩි කැලලක් කියන්න. කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සම තේ. පරිවිරජිනියේ දා වගේ අදත් මම බොරුවටත් කැමති සත්‍යයටත් කැමති මෙන්න බොරුව මෙන්න සත්‍ය මට බොරුව නෙවෙයි සත්‍ය නෙවෙයි. අකුරු හතරේ ප්‍රශ්න තියෙනවා. වැඳ කොල නෑ කොරෝනා මම කොහොම කරුවා හොයාගෙන ඉනවා ඉතින් එලවල බෑ කොරෝනා බල කොරෝබල්ලක බලන්න හරි අපි සාකච්ඡාවක ඉන්නේ මම දන්නේ මම බොහොම සැරට කතා කරා ධම්ම අපි මම විමල බුද්ධ ආමරගේ නම මාරු කරනවා මේ මල බුද්ධි කියලා දානවා මම වියන්න කපනවා ධම්ම බුද්ධි ස්වාමීන් ධම්ම බුද්ධි නෑ විමල බුද්ධි කියන එක අර වියන්න කපලා දාපුවාම මාතර ශ්‍රී ඥානාරාම මල බුද්ධි මල කොයිලා මල පැනවනේ ඇත්ත කිව්වත් නහුරු වෙලාවේ කියනවා එහෙම නැත්නම් මේ හොඳ වැඩ කරලා බැනුම් ගන්නවා හැබැයි ඒ වුණාට අර ගේම ගෙනියනවානේ සස්ටේනබිලිටි එක තියෙනවා ඒක ටිකක් ගේම අදාරින්නේ නැහැ ඒකට සැලුට් එකක් මේ ආශ්‍රය සයන්ස් එතකොට මේ ඒ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන එක දැන් සයන්ස් එක්ස්ප්ලেইন කරාට පස්සේ ඒක ඉන්ටර්කනෙක්ටඩ් ඒක එහෙම ගලවන්න බෑ. ඒ කියන්නේ හතර එකට තියෙන සයන්ස් බලන් යනකොට. ඒ වගේ නේ කියන්නේ ආදරේයි හතරයි. මේ වචන හතරේ තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට තාම මම ආදරේ. මණිකේට මම ආදරම්. මණිකේත් මට ආදරණී. මණිකේට බෂනේ කාරණේ පුකවත් නැහැ. මඩ බෂකාර ඔක්කොම දිනන මණිකේට මම ආදරම් මණිකේට මල් වත්තේ කොළ නැති ගෂනකට වාරු. ඔච්චරයි. ආදරම්. තේරෙන්නේ අප්පා. දැන් මගේ හිතට තරම් ආදරේ තේරෙන්නේ නැහැ. ඒක හොඳටම තේරෙනවානේ මට ඒකනේ ගෑණියෙක් හම්බුනේ නැති. නංගිලාටම ගහනකොට නංගිලා කියන්නේ පෙම් කළ වරදට මට වද දුන්නට පෙම් කළ හිතකින් නොවන නිසා අයියන්ඩියේ මට සමාව දෙනු ඇත ආදරයේ සුව දැනුණු දිනේ මේ අයියන්ඩිට ඒක දැනෙන්නේ නැහැ. නිරුත්‍ය දෙනවා টොප් එකට. උන්ටට තේරෙනවා මේ ආදරම් කියන එක. මණිකේට පොකවත් නැහැ. ඒ වුණාට මණිකේට මම ආදරම්. අපි මුල බුද්ධිට එහෙම නරකට නෙමෙයි මම මේ කතා කරන්නේ.
අනික් කට්ටිය උනත් ඒක තේරුම් ගන්න ඕනේ මේ ආදරේ මේ ප්‍රකාශ කරන්නේ. තේරෙනවනේ? ඒකයි නිරුත්‍ය. නිරුත්‍ය කියන්නේ අන්න එක තේරෙන්න ඕන. දැන් රංජන්ට හොඳට තේරෙනවා මොකද ටී ෆැක්ටරි එකක් නේ කරන්නේ. තේරෙනවා. ඒ ගිහිල්ලා කැලේ එක ගිහිල්ලා ග්‍රීන් ටී එකක් හැදුවා. හදපුවාම ඒකේ ඒ වෙලාවේ හදලා ඇබරිජිනල්ගේ මේකක් බලන්න ගියා. මොකද්ද? ගල්ගුවාවක්. මම ගමේ රංජන්ට හොඳට තේරෙනවා කියලා. කට්ටිය දන්නේ නැහැ මොකද කියලා මම ටී ෆැක්ටරි එක කරන්නේ මගේ වැඩේම තේ රෙනෝ. අදා නිරුත්ති කියන එක ඒ තේරීමත් සමග යන වචනයක්. අන්සා වියන්න කපනවා අපි. උන් පහලෙකට මොකද කියන්නේ දැන් 9 වෙලා. ඒ කියන්නේ අද වෙසක් නිසා ඔක්කොම අමුතු වෙසක් කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ. මේ එන අපි පාලේ කුටියට කරුණාවෙන් ආර්දනා කරනවා මේ කොහොම හරි මේ කියන්නත් හොඳත් නැහැ මේ සන්තෝෂෙන් හිටියට මේ පහුගිය ටිකේම අපි බෝධි පූජා තියලා පුංචයියාගේ தත්ත්වය සාකච්ඡා කරා ඊ අවශ්‍ය වෙනකොට නම් අන්තිමයි කියන වචන තමයි ආවේ. හැබැයි ඒක මේ ෆුල් ස්ටොප් එකක්ද කොමාවක්ද කියන එක තාම කියුනේ නැහැ. ඒ නිසා මේ ඔක්කොමලා මතක තියාගන්න ඊට සුමාන දෙකකට ඉස්සලා විඤ්ඤා කතා කළකව තිලකරත්න කවුද රාජරත්න මහත්තයා උලයි කිට්ටු අන්තයේක්ම කොරෝනා හැදලා මැරෙනවා කියලා සුමාන දෙයක් ඇතුළත ඇයි ඒක නිසා කරුණාකර පරිස්සම් වෙන්න කියලා. කරුණාකර පරිස්සම් වෙන්නයි කියලා දැන් ලබන ඉරිදා පැය 3ක ධර්ම සාකච්ඡාවක් තියෙනවා කිව්වා මේ කොරෝනා වලදී මේ ඔබ වහන්සේ දෙන මේ සතිපණිවිඩය මිනිස්සුන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න මේ අනික් කට්ටිය ඔක්කොම බය කරනවා කොරෝනා කියලා. ඒත් බය වීම තමයි භයානකම දේ. ඒ නිසා ඒකට සූදානම් වෙන්න හැම වෙලාවෙම මේ Taman කරගෙන යන වැඩේ සතියෙන් සිහියෙන් බුද්ධියෙන් වැඩ කටයුතු කිරීම බේතක්. මේ ළඟදී මම දැක්ක කවුද YouTube එකේ දාලා තිනවා ආනාපාන සතිය කොරෝනා වලට බේතක් කියලා. මොකද ඒක හොඳට මතක තියාගන්න අපි තීන්දුව කරන්න ඉන්නේ මෙහි ඇතුළෙත් මුඛවඩම් දාන්න ඕනේද අපි ඇතුළට කවුරු හරි එළියට යනකොට දාන්න ඕනේද නැත්නම් කවුරුත් නොගෙනම ඉන්නවද කියලා. ඉතින් මං හිතන්නේ ඌවා ඉතින් අර පදපරම ජාතික වගේ ඌවා තේරෙන්න අරිනවා මිසක් අපිට එහෙම කොරෝනා කියන එක හෝ වැක්සින් එක හෝ ප්‍රතිකර්ම එකක්වත් තාම සහතික වෙලා නැහැ. දැන් තියෙන්නේ අපි අර සම්මුතිය කරු කරන. සම්මුතිය ඉක්මවන්න එපා. අපි සම්මුතිය සහතික කරලත් නැහැ. සම්මුතිය දීලා තියෙන්නේ ජනයා කෙරේ කුලයා කෙරේ යන අයට. අපි වගේ පැත්තකටලා ඉන්න අයට උඟාක් හික අනුතර අඩුයි. හැබැයි ඒකෙන් ඉතලා අපි නරක ආදර්ශ දෙන්න යන නරකයි. හැම කෙනාම මේ පුංචයගේ ඒ මරණය හෝ ඒතර විඤ්ඤා කියපු විදිහට මේවා කතා කරන ඔබ වහන්සේලා පරිස්සම් වෙන්න. වැදගත්ම දේ ඒක. අන්නේ ඒ අනුව අපි අද මේ රැස් කරපු පින් කාලේ ඉවරයි. පාලිය කුටියේ අවසානයි. පාලිය කුටියේ අවසානයි කියන්නේ වරදොල තේරුම් ගන්නවා. අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන කොට වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ වෙන් වුණු කාලයේ ධර්මදේශනාව හා සාකච්ඡාව එකතු වෙලා දැන් නිමා වුණා. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය දෙස් පිරිසත් සම්බන්ධ වෙනවා ගුවනින් යෝගාචර පිරිසත් එකතු වුණා. එසේ සකස් වූ ධර්ම සභාවක පූජනීය නායක ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා පැවැත්තුවා. ඒ වගේම ධර්ම සාකච්ඡා කරා. ඒ විදිහට පිරිසට ධර්මයෙන් අනුග්‍රහය දැක්වුවා. එසේ පින් ඇති කරගත්ත මේ වෙලාවේ කොරෝනා ප්‍රශ්නය ගැනත් කතා කරන්න යෙදුන පුංචි අය ගැනත් කතා කරලා සිහිපත් කරා. පුංචි අයටත් මේ වෙලාවේ අපි මේ සිද්ධ කරගන්න යෙදුන සියලු පින් ධර්ම දේශනා තුලින් ශ්‍රවණය තුලින් ලද සියලුම පින් අනුමෝදන් කරමු. ජීවිතුන් අතර ඉන්නා තා බොහෝ කාලයක් ජීවත් වෙන්නටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මේ වෙනුවෙන් යෙදී පැහැදී සිටින ඒ සහෝදර ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් හේතු වෙලා නිරෝගී සුවයෙන් සුවසේ වැඩ කටයුතු කරගෙන යනවා. දකින්න තහන්න අපට අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා තබාගමු. ඒ වගේම මේ වෙලාවේ කොරෝනා ප්‍රශ්නය සම්බන්ධව සාකච්ඡා කරද්දී අපිට බුදුරජාණන් වහන්සේ මේ වෙනුවෙන් විශේෂ පණිවිඩයක් දුන්න විශාල මහනුවර ඒ රෝගී වෙලාවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ විශාල මහනුවරට වැඩම කළා. වැඩපු වෙලාවේ මහා වර්ෂාවක් ඇති වෙලා මිනි පල්ලෙහාට ගඟට වැටිලා පිටත් නැති වෙලා ගියා. බිම පිරිසුදු වුණා කියලා සඳහන් වෙනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේට ගල් පාත්‍රය දීලා අතර දීලා කිව්වා මේක දොර නගරයේ සියලු තැනම නගරේ පුරා මේ රතන සූත්‍රය දේශනා කළා. ඒ පිරිත් පෑන් ඉසින්න යම් කිංචි කියනකොටම ඒ පිරිත් පෑන් බින්දු වැටෙන මිනිස්සු නිරෝගී වෙලා ආනන්ද මහ ස්වාමීන් වහන්සේගේ පස්සේ එකතු වෙලා ඒ සන්තගාරයට වැඩම කළා කියලා බුදු දේශනාවේ සඳහන් වෙනවා.
ඉතින් හැන්දෑවට සම්බන්ධ වෙලා ඒ රතන සූත්‍රය සජ්ජායනා කරනවා නම් ඒ පිරිස් සජ්ජායනා කරනවා නම් ශරීරේ පුරාම ඒ රතන සූත්‍රයේ ශක්තිය ඇඟට එකතු වෙනවා. ඒක තේරුම් අරගෙන හැන්දෑවට සම්බන්ධ වෙලා ඔය පිරිස් සජ්ජායනා යම් වෙලාවක අපිට ප්‍රශ්න රෝග එන්නේ තියෙනවා නම් ඒව නැති කිරීමේ ශක්තිය එතන තියෙනවා. ඒක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් හැටියට ධර්මයට කරන ගෞරවයක් හැටියට අපි අපේ පැත්තෙන් ශක්තිය ලබනවා නම් අපිට මහා ශක්තිය ලැබෙනවත් මතක තියාගෙන අද දවසේ සිද්ධ කරන්න යෙදුණු මේ පුණ්‍ය ශක්තියත් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාවෙන් සාකච්ඡාවෙන් අත්පත් කරගත්තා වූ සියලු පින්වත් අපටත් ලෝවැසියට සැමටත් මේ පින් හේතු වෙලා මේ කොරෝනා රෝගයෙන් නිදහස් වෙලා සැමට ගුණධර්ම වඩා ගන්න ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන මෙසේ ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි